විසින්ම පවතී. ඒට හේතුව තමයි අද ගොඩාක් ලෝකෙ තිබෙනවා සභාවල්. ඒ සභාවල මිනිස්සු කට අරින්නේ නැහැ. නමස්කාර කරන කෙනා මැරෙන්න ඕනි කට අරපල්ලා නමස්කාර කරන්න කට අරින්න අත්උස්සන්න දන ගහන්න කියලා. නමුත් මේ සභාව තුළ තම තමන්ගේ වැඩේ දෙවියන් වහන්සේට රිසිසේ නමස්කාර කරනවා. හalleluya. කවුරුත් කාලා ඇඟිල්ලෙන් අරලා ඒ නමස්කාර කරන්න කියලා කියන්න ඕනේ නෑ. හැම කෙනෙක්ම තමන්ගේ භූමිකාව තමන්ගේ ඉඩ ප්‍රමාණය අරගෙන හොඳට නමස්කාර කරනවා දෙවියන් වහන්සේට. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් මේ කාලේ තියනවා කියලා කියනවා යේසුස් වහන්සේ. මේ කාලවකවානුවේ සභාවට කියන්නේ මොකද්ද? ලවෝදික සභාව. මේ ලවෝදික සභාවේ ස්වභාවය කොහොම එකක්ද? සීතලක් නැති, උණුසුමක් නැති, ඇල්මැලිච්ච දෙවියන් වහන්සේ ගාලා වමනය කරන සභාවක් තමයි වර්තමාන සභාව. නමුත් ස්වර්ගයේ ප්‍රීතිමත් වෙනවා ඇති. ඒක අපි කඩලා තියෙනවා. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසාව. හැමදාම ඔය ඉන්න තියාගන්න ඔබ තුල. හැමතිස්සෙම දෙවියන් වහන්සේ තුල ඔය ආත්මික තලයේ කඩා ගන්න එපා පුතේ. හැමතිස්සෙම ඒක ඔබ තුල තබා ගන්නට. අද විතරක් නෙමෙයි. හොඳ නමස්කාරයක් අද කරගෙන මම නමස්කාර කරනවා කියලා මේ දොරින් ඇතුළු වෙන හැම කෙනෙකුටම හොඳ නමස්කාරයක් දෙවියන් වහන්සේට දෙන්න පුළුවන්. හalleluya. ඒ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අද අපේ මම කතා කරන්න යන්නේ විශේෂ දවසක් ගැන. විශේෂ දවස් තියෙනවා මේ ලෝකේ ගොඩක්. කියන්න බලන්න විශේෂ දවස් මම එකක් උදව්වට දෙන්නම්. Father's Day. ඔයගොල්ලෝ කියන්න බලන්න විශේෂ දවස් එක කෙනා කියන්නේ? Mother's Day. තව කියන කට්ටිය කියන්නේ? Children's Day. ඔක්කොම mother father children. Okay ඊට පස්සේ? Valentine's Day. Okay ඊට පස්සේ? Women's Day. ඊට පස්සේ? Pastors Day. මේකකුත් තියනවද? මම දන්නේ නැහැ. නෝවැම්බර් පළවෙනිදා මම කියන මලවුන්ගේ දවස පාස්ටර්ස් Day එකට මාරු වෙලා. තව තියෙනවා. මොන ඩේද? Christmas Day. Sunday, Monday, baby Sunday. දැන් මෙහෙම විශේෂ දවස් මේ ලෝකෙ පුරාවටම තියෙනවා අපි දකිනවා. විවිධ නම් වලින් Mother's Day, Father's Day, Valentine's Day මේ වගේ දවස් බොහෝමයක් තිබෙනවා විශේෂ කරලා highlight කරන ලෝකෙම සමරනවා. නමුත් මේ එක දවසකින්වත් කිසිම විශේෂත්වයක් කිසිම බලපෑමක් ලෝකෙට සිද්ධ වුණේ නැහැ. ගොඩාක් වෙලාවට මේ Valentine's Day සමරන අය ඒ අවුරුදු ගාණක් බලාගෙන ඉඳලා පෙරුම් පුරලා ගිහිල්ලා කොහොම හරි කෙල්ලට මලක් දීලා හાર્ට් එකක් දීලා බැලුමක් දීලා ටෙඩි බේර් එකක් දීලා කෙල්ලව යාළු කරගන්නවා. යාළු කරගෙන ටික කාලයක් ගියාට පස්සේ ඊට පස්සේ තමයි ඒකේ රාගය තේරෙන්නේ. ඊට පස්සේ මොනවද වෙන්නේ අවසානය? කොහේ හරි ගිහලා වහ ටිකක් බීලා මැරිලා ඇති. නැත්නම් බෙල්ලේ වල දාගෙන ඇති. එක්ක කෝච්චියකට පැනලා ඇති. එක්ක අපෙක් නේ දරුවෙක් වදලා කොහේ හරි කාණු පාලක දාලා ගිහලා ඇති. මේ තමයි මේ දිනවල තියෙන විශේෂත්වය. කිසි බලපෑමක් නැහැ මේ දිනවල වලින්. මේ දිනවල වලින් විනාශය තමයි බොහෝ වෙලාවට ඇති වෙලා තියෙන්නේ. ක්‍රිස්මස් ඩේ එක ගමු. ක්‍රිස්මස් ඩේ එක දවසේ හොඳට කනවා බොනවා, පාටි දානවා. උදේ ඉඳලා හොඳට පල්ලියට ගිහිල්ලා ඇවිල්ලා නමස්කාර කරලා වචනේ අහලා කන පුරවගෙන ජේසුස් බිලින්ද පුදුනා සාමේ කුමාරයා ආවා කියන ඔක්කොම කරලා හවස එකතු වෙනවා මේසයක් වටේ කට්ටිය. ඒ බීපු බෝතල් වලින්ම ඒ බෝතලෙම හරලා ඒකට මැරලා ඒක මලගියක් වෙලා තියෙනවා ලෝකේ ඕනතරම් ස්ථානයන් වල. මේව විශේෂ දවස් නෙමෙයි. මේ වගේ ලෝකයේ බලපෑමක් ඇති කරන්නට බැරි වුණා. අවුරුදු තිබෙනවා සිංහල දේවල් අලුත් අවුරුදු කියයි. එක එක අවුරුද්දයි පොංගල් කියයි මේ පොංගල් කියයි හැමයි මේ එක දෙකකින්වත් මේ ලෝකයේ බලපෑමක් ඇති වුණේ නැහැ. නැකතට තෙල් ගහලා නැකතට නාලා නැකතට ලිපපත්තු කරලා නැකතට බීලා එදාම එහෙම බංගස්ථාන වෙලා ගිහිලා තමයි තියෙන්නේ. මේක දවසක්වත් ලෝකයට බලපෑමක් ඇති කරේ නැහැ. නමුත් අද මම ඔබට කියන්න යනවා ලෝකෙට බලපෑමක් ඇති කරපු දවසක් ගැන. ක්‍රියාදෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය පළේ ඉඳලා හතරවෙනි පදය දක්වා කියවන්න. මොකක්ද මේ දවස? තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස් සිටියෝයි. තද හුලඟක් හමන්නාක් මෙන්. තවද මොන දවසක්ද මේ? මොන දවසද? පෙන්තකොස්ත දවස. හalleluya. ලෝකේම උඩු යටි කරපු දිනයක් තමයි පෙන්තකොස්ත දවස කියලා කියන්නේ. හalleluya.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ලෝකේ පුරාම විසිර සිටියා මිනිස්සු එක තැනකට රැස් කරපු දවස තමයි පෙන්තකොස්ත දවස. අද අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් තමයි මේ ස්ථානයේ රැස් වෙලා ඉන්නේ. මම උපත ලබන්නේ බණ්ඩාරවැල ප්‍රදේශයෙන්. පුතා කොහෙද? ඔයා කොහෙද? වත්තල. ඔයා කොහෙද? කියන්න බලන්න ඔයගොල්ලෝ ආපු තැන කියන්න බලන්න අපි. ඔයා කියන්නේ අනිත් අය කියන්නේ ඔයගොල්ලෝ ආපු තැන පොල්මිට කියන්නේ බලන්න. නිට්ටඹුව. මහවැල. වෙන්නප්පුව. කොළඹ. පොළොන්නරුව. තව? මාතලේ. කොළොන්නාවේ. රත්නපුරේ. හික්කඩුවේ. කොටහේනේ. බලන්න දෙවියන් වහන්සේ ලෝකයේ විවිධ ස්ථානවල සිටියා මනුෂ්‍යයන්ව හැම කෙනෙක්ම ඒක රාශී කරලා ගෙනල්ලා ඒක සමාවක් උඩ වාඩි කරලා තියන්නේ ඒක තමයි දිනය. හාලෙලූයා. මනුෂ්‍ය විශ්වවිද්‍යාල සෙනග ගෙනල්ලා එක්සේසත් කරලා ඒක තැනක තබා තිබෙනා දිනය තමයි ඒ පෙන්තකොස්ත දවස. හාලෙලූයා. මොනතරම් ප්‍රීතිමත් දවසක්ද දෙවියන් වහන්සේ තුල. මේක ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ පුතේ. ඒක තේරුණා නම් අපි දෙවියන් වහන්සේල හැමතිස්සම දැන් වෙලා ඉන්නේ. හරියට මේක තේරුම් ගත්ත මිනිස්යාගේ ජීවිතයේ ශුද්ධාත්මයන් වහන්සේ විසින් පෙන්තකොස්ත දවසේ ඒ දුන්නා වූ ශුද්ධාත්ම ගින්න, ඇවිලෙනා වූ ගින්න නිවි යන ගින්නක් නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ නිවි පත්තු වෙන අර මොකෙන්ද? කණාමැදිරියෙක් නෙමෙයි. නිවි රැට විතරක් පත්තු වෙවි යන. ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න කොටාවක් මිනිස්යාගේ ජීවිතේ ඇවිලුණා නම් ඒක මරණය දක්වාම එතනින් එහාට අපේ ජීවිතේට ගෙනියන්න බලවත් තිබෙනවා. හාලෙලූයා. මේක හරියට ගන්න නැහැ සභාව. අද සභාව මේක තේරුම් ගන්න නැහැ. ක්‍රිස්තියානි කාර්යය මේක තේරුම් ගන්න නැහැ. ක්‍රිස්තියානි කාර්යය හිතාගෙන ඉන්නේ මේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපිට දීලා තියෙන අපිට ඕන වෙලාවට ඕෆ් කරලා තියෙනවා ඕන වෙලාවට දාගන්නේ කියලා. ඒකම එකසරයක් කියලා දෙන එක නල්ලි දක් වගේ කියලා. කොහොමද ශුද්ධාත්මයන් වහන්සේ නල්ලි දක් වගේ සිස්ටර්? කොහොමද පාස්ටර් ඇවිල්ලා ලබන්න නල්ලි දෙහිමනේ මෙහෙම ගැහුවොත් තමයි වතුර ටිකක් ඉන්නේ. පාන යනකම් ගහන එක මැරෙන්න ඕනි වතුර කලඳක් ගන්න. ඒ වගේ ශ්‍රාම්‍යයන් වහන්සේ ලබන්න ඒ වෙලාවට බොකෝ එනවා ඊට පස්සේ ආයෙ කියලා වෙනවා. ආයෙ ලබන සතිය ආවට පස්සේ ආයෙ වතුර ඉන්නේ ආයෙ එන්න. මෙහෙම නෙමෙයි ශ්‍රාම්‍යයන් වහන්සේ. ඒකින් ඔබතුල තබා ගන්න ඕනේ. ශුද්ධාත්මයන් වහන්සේගේ කින්නේ නිතරම ඔබ පිරියෙන්න ඕනේ. අපි කියමුද මොනවද උනේ දා කියලා බලන්න. තද හුලඟක් කමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් අදිස්සියෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන වුණා වූ මුළු ගෙය පිරුණේ. තද හුලඟක් කමන්නාක් මෙන් ශබ්දයක්. මිනිස්සු මොනවද කළේ? ඔවුන් එක මුතුව one accord කියලා අපි කියන ඉංග්‍රීසියෙන්. එක්සත්ව එක තැනක සිටියා. ඒ තැන ඉඳලා ඔවුන් මොනවද කරමින් සිටියේ? කකා හිටියා. Facebook එක බලාගෙන හිටියා. නාට්‍ය බලාගෙන හිටියා. කුණුහරුප කී හිටියා. ඔළුවේ උකුණ බල හිටියා. ලේඩිය දැලේ හිටියා. එහෙමද ඉඳලා තියෙන්නේ? ඔක්කොම එකට එකතු වෙලා උකුණ බින්දලු. ඔක්කොම එකට එකතු වෙලා යාශ්‍යා කරමින් සිටියා. දෙවියන් වහන්සේගේ සෙනග යම් තැනකට රැස් වෙන්න ඕනේ. ඇයි? වරඬ කොනේ ආරයට මෙහෙමලු නේද? උන්ටම වෙලා මදි. මට අද උදේමයි ආරංචි උනේ. ආරංචි උන ගමන්ම ආවා මම පණිවිඩේ පත්තු කරන්න. නෑ. දේව සෙනග යම් තැනක රැස් වෙනවාද? රැස් වෙන්නේ යාචා පිණිසයි. හලෙලූයා. මේදී අපි තුල තිබෙන්න මොනවද කියන්නේ? පෙන්තකොස්ත දවසේ මේ සෙනග එකට එකතු වෙලා රැස් වෙන අයට ඔබමා වගේ මේ සායන ආපු වෙනාම ඉඳලා කවුරු හරි කාගේ හරි කෝපය එදුවාද? නැහැ. ආපු ගමන් ඇවිල්ලා මයික් එක බලාගන්න. ඇයි? ගීතිකා කියන්න ඕනේ. ප්‍රශංසා කරන්න ඕනේ. බයිබලේ පදයක් බලා ගන්න ඕනේ. නමස්කාර කරන්න ඕනේ. ස්තුති කරන්න ඕනේ. බයිබල් අරගෙන නෝට්ස් අරගෙන මම දකින්න මේ දවස්වල ගොඩාක් අය ලියනවා කරනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා මේක තමයි පරිණත වීම කියලා කියන්නේ. සමහර ඒවා මැරෙනකම පරිණත වෙන්නේ නැහැ. නමුත් සමහර අය පරිණත වෙනවා මට දෙවියන් වහන්සේ සතුටු. එහෙම කියනකොට නිකන් රිදෙනවා වගේ දැනෙන්නේ නැද්ද? ලැජ්ජාවක් හිතෙනවා නේ අතුලෙන්. මං කියන්නේ කවුද කියලා. Tamanට ලැජ්ජාවක් ඇති වෙනවා නම්
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මම තාම පරිණත වෙලා නැහැ අනේ කියලා තමන් ගැන ලැජ්ජ වෙන්න. මම කොච්චර කාලෙක ක්‍රිස්තියානි කාලෙද කියලා අපි ගැන හොඳට මොනවද කියන්නේ අපි පොලිෂ් කර ගන්නවා. අපි we boast upon ourselves. අපි ගැන අපි උදම් වනනවා. මම වැඩේ බලලා අවුරුදු 20ක් මොනවාද වෙච්ච දවස් කරේ මොකුත් නැහැ. අපි අම්මගේ බඩේ ඉඳලා ක්‍රිස්තියානි කාලේ මොනවද කරලාද මොකුත් නැහැ. මොකුත් නොකරන ගස් ඥානස් වචනේ මොනවද කියන්නේ? පාල නොදරන සියලු ගස් කියන්නේ කාපලා උඹ කොච්චර ලොකු වුණා උඹ කොච්චර දඩේ වුණා උඹ කොච්චර උස වුණා උඹ කොච්චර කොළ තිබුණා උඹ යටතේ කොච්චර ගස් හැදිලා තියෙනවා වුණා දෙවියන් වහන්සේට වැඩක් නැහැ. දෙවියන් වහන්සේ වැඩ තියෙන්නේ පාල දරන ගස් නෙවෙයි. තමන්ගේ ප්‍රමාණයට ඔබට පුළුවන් පාල දරන්න. චුටි ළමයි ඔබට පුළුවන් ඔබේ ප්‍රමාණයට පාල දරන්න. උන්වහන්සේගේ කාලයට අකලට පාල දරා පාලා. එහෙම අපි පාල දරන්නේ නැතුව පරිණාම වෙන්නේ නැතුව වර්ධනය වෙන්නේ නැතුව කුරුවාල් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? කපලා අයින් කරන අපේ ගෙවල් වල ආරම්භන අපිට ගහක් තියෙනවා නම් මොකක් හරි හැදෙන්නේ නැහැ. ඒක වර්ධනය වෙන්නේ නැහැ. එකම විදියයි වැඩක් නැහැ. නාහට ගැහිලා මොන තරම් පොහොර දැම්මත් මොන තරම් වතුර දුන්නත් කැහුටු ගැහිලා තියෙනවා. ඒ පැලේ ගෙදර තියෙනවටත් මුස්පේන්තුයි. සමහර මොනවද කරන්නේ? ගලවලා විසික් කරලා අලුත් එකක් ගේනවා. ඔබ හිතනවද දෙවියන් වහන්සේ අපි ගැන මොන තරම් ඉවසනවා ඇතිද කියලා? අපි නාටු වෙනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යේ. කැහුටු ගැහිලා දෙවියන් වහන්සේ මොන තරම් උන්වහන්සේගේ දේවල් අපිට දුන්නාද? අපි නෙමෙයි වර්ධනය වෙන්නේ, අපි නෙමෙයි පරිණත වෙන්නේ. ඇයි ඒ? අපේ තියෙන උඩඟුකමට, අපේ තියෙන ලොකුකමට, අපේ තියෙන නොසැලකිලිමත්කම, ප්‍රධානත්වයෙන් නොසැලකිලිමත්කම ගණන් ගන්නෑ. අපි කියනවා ඉතාලියෙන්ද කීසේනා ප්‍රේගම්මේ මාට මොකද? මට වැඩක් නැහැ. අපි පල්ලියට යනවා හොඳ ක්‍රිස්තියානි කාර්යෝ. බයිබලේ ඉඳලා හිටලා හිතුනොත් කියනවා අපි හොඳ ක්‍රිස්තියානි කාර්යෝ. අපි ওই කාගේවත් දේවල් ගන්න යන්නේ නැහැ. අපි කාගේවත් දේවල් ගන්න යන්නේ නැහැ. අපි කාගේවත් දේවල් මාංකවල කන්නේ. අපි හොඳ කිතුනෝ. හිතුනොත් පල්ලියට යනවා, හිතුනොත් බයිබලේ කියවනවා, හිතුනොත් යාචනා කරනවා, කාගේවත් දේවල් ගන්න නැහැ. අපි හොඳ කිතුනෝ. මේකද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? දේවදරුකම තුලින් මේක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබෙන් අහන්න ඔබෙන් අහන්න යේසුස් වහන්සේ කල්වාරි කුරුසියේ ජීවිතය පූජා කරේ. මම හිතුනොත් උන්වහන්සේගේ ගෘහයෙන්ට හිතුනොත් යාචනා කරන්න, හිතුනොත් බයිබලේ කියන මට හිතුන විදිහට ජීවත් වෙන්න මේකට මම ක්‍රිස්තියානි කියලා කියනවා. මේකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කුරුසියේ මා උදෙසා මැරුණේ කියලා පොඩ්ඩක් ඔබෙන් අහලා බලන්න. දෙවියන් වහන්සේ අප උදෙසා ජීවිතය දුන්නා. ඒක හොඳට මතක තියාගන්න. සමහර යේසුස් වහන්සේ අපේ ළඟ ඉන්නවා කියලා අපිට තේරෙන්නේ නැති වෙලාවල් තියෙනවා. සමහර මටත් එහෙම දැනෙනවා. යේසුස් ඇත්තට වහන්සේ මාත් එක්ක ඉන්නවද? මම ආන වෙලාවල් තියෙනවා. මට තේරෙන්නේ නැහැ. මට දැනෙන්නේ නැහැ ස්වාමීනි. උන්වහන්සේ මට වචනෙන් මතක් කරලා දෙනවා. උඹට දැනුන්නේ නැහැ කියලා, උඹට තේරුන්නේ නැහැ කියලා මම නැහැ කියලා ඔබ කියන්නේ. උන්වහන්සේගේ වචන උන්වහන්සේ කියනවා. මම ලෝකාන්තිමේ දක්වාම නුඹ සමග සිටින්නේමි. හalleluya. මොනවද කිව්වේ නමම කියනවා මම ලෝකාන්තිමේ දක්වාම නුඹ සමග සිටින්නේමි. එතකොට දෙවියන් වහන්සේ අපි වගේ බොරුකාරයෙක්ද? දෙවියන් වහන්සේ අපි වගේ වචනේ වෙනස් කරන කෙනෙක්ද? දෙවියන් වහන්සේ හිතන විදිහට හැරෙන කෙනෙක් අර පැත්තටයි මේ පැත්තටයි උන්වහන්සේට වැඩිපුර යාචනා කරන කෙනාට නැත්නම් වැඩිපුර පඳුරු දෙන කෙනාට එහෙම එක කෙනාට පෝෂාලිටිස් බාන දෙන කෙනෙක් අපිට ඉන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ කොන්දේසි විරහිතයි. උන්වහන්සේ කිව්වා අපි දකිනවා යෝහන් 3:16 කොන්දේසි විරහිත ප්‍රේමය අගාපේ ප්‍රේමය කියලා. ඒ පොරොන්දුව හා සමාන පොරොන්දුවක් කියනවා. මම කිසි කලකට නුඹෙන් අහක් නොයන්නේ. එතකොට ඔබට මට දැනෙන්න පුළුවන් යේසුස් වහන්සේ අපි එක්ක නෑ වගේ. නමුත් සැබවින්ම උන්වහන්සේ අපි එක්ක ඉන්නවා. හalleluya. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. අපි ඉක්මනට යමු. අපි දැක්ක එකමුතුකම තුල ඔවුන් එකට එකතු වෙලා යාචනා කරමින් සිටියයි කියනවා. පෙන්තකොස්ත දවස පැමිණි දවසේදී යෙරුසලමේදී අපි බලමු ගීතාවලිය 133 ඉදා ඉක්මනින් පෙරලා ගිරක් බලමු.
මේ එකමුතුකම තුල මොනවද අපිට ලැබෙන ආශිර්වාද? මොකන්ද මේ එකමුතුකම තුල අපිට තිබෙන ප්‍රයෝජනය කියලා අපි බලමු. බලව සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද? බලව සහෝදරයෝ එකට එකඟව වාසය කිරීම මොනතරම් යහපත්ද? බලන්න හැමෝම. මොනවද කියන්නේ දෙවියන් වහන්සේ? සහෝදරයන් එකට එකඟව වාසය කිරීම මොනතරම් මනරම්ද? මොනතරම් ලස්සන දෙයක්ද සහෝදරයෝ එකට වාසය කිරීම? අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ගත ලෝකාකාරව ඉන්න පවුල් සහෝදරයෝ 10-15 දෙනෙක් ඉන්න පවුලක් අපි අරන් බැලුවොත් ඒ සහෝදරයෝ 10-15 දෙනාම ඉතාම සමගියෙන් තමන්ට තියෙන දේවල් බෙදා හදාගෙන එකම ඉඩමින් අර පැත්තේ මල්ලි ඉන්නවා, මේ පැත්තේ නංගි ඉන්නවා, මේ පැත්තේ අක්කා ඉන්නවා, හැමෝම එකම ඉඩමේ ගෙවල් දොරවල් හදාගෙන එයාගේ දේ මෙයාට දෙනවා, මෙයාගේ දේ එයාට දෙනවා. එහෙම ජීවත් වෙනවා මොනවද කියන්නේ? බලන්න කොච්චර ලස්සනද මේ සහෝදරයෝ ජීවත් වෙනවද? මොනතරම් ආදර්ශමත් සහෝදරයෝද කියලා අපි කියනවා නේද? නමුත් දෙවියන් වහන්සේගේ වචනය තුළ බලන්න උන්වහන්සේ කියනවා සහෝදරයන් එකගව වාසය කිරීම මොනතරම් අලංකාරද? ඒ මොනතරම් ලස්සනද කියලා. මගේ ආදර දුවේ පුතේ. දෙවියන් වහන්සේගේ දරුවන් ඔබම අපි සහෝදර සහෝදරියෝ. හalleluya. ඒ සහෝදරකම අපි එක එක්කෙනා පවත්ව ගන්නට එන්නේ ගෘහය තුල තමයි මේ සහෝදරයෝ කොහොම එකට එකතු වෙලා ඇවිල්ලා ඒ සානිධ්‍ය උන්වහන්සේ ප්‍රශංසා කළ ස්ථානය. හalleluya. මේක ඔබේ ජීවිතේ මේ එකමුතුකම නැති කරගන්න එපා. එකමුතුකම උඩින් පෙන්නලා අතුලාන්තයේ තික්තකම, ක්‍රෝධය, වෛරය බෝම්බයක් දාලා දෙනවා ඇතුලේ. පුපුරන්න ළඟයි ඒ වුණාට praise the Lord sister brother pastor කොහොමද තෝ කවදද නැති වෙලා යන්නේ කියලා බලන්න. ඔයාලා තාම හොඳින් ඉන්නවද? උඹලා අද ඊයේ වාහනයකුත් ගත්තද? මොන් කවදද මොන්ට යන ගහන්නේ? උඩින් brother sister pastor දුව පුතා නංගි. මේක නෙමෙයි සහෝදරකම කියලා කියන්නේ. මේක නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ සහෝදරයන් එකගව වාසය කිරීම කියලා. අතුලාන්තේ මේක දාගෙන ඉන්නකොට ගොඩක් වෙලාවට සභාවක් හිට අපි ජීවත් වෙනකොට සභාවල් තුල අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා. මොනවද නැත්තේ? මොනවද තියෙන්නේ? ප්‍රශ්න තියෙනවා. ඇයි අපි මිනිස්සුયો අපි ජීවත් වෙන්නේ කොහෙද? පොළවේ. වැටි ගියව පොළවක තමයි අපි ජීවත් වෙන්නේ තාම. කොහෙද අපි ඉන්නේ? වැටි ගියව පොළවක තමයි අපි තාම ජීවත් වෙන්නේ. මේ පොළවේ ඔබට මට ප්‍රශ්න තියෙනවා, පීඩා තියෙනවා, කරදර තියෙනවා, දුක තියෙනවා, වේදනා තියෙනවා, හිත දෙවීම් තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. මේ හැම දෙයක්ම මේ සභාව තුළ තිබෙන්න පුළුවන්. නමුත් ඔබ හොඳට මතක තියාගන්න සභාව තුළ 16 නැත්නම් ඒ පවුල ඒ සභාව තුළ යම්කිසි කෙනෙක් යම්කිසි නිලයකට තනතුරකට පත් කරන්නේ සභාවක වැඩිමහලෙක් තබා තිබෙන්නේ ඇයි දන්නවද? සභාවේ වැඩිමහලගේ ප්‍රධානතම කාර්ය සේවය තමයි සභාව තුළ ඇතිවෙනා ගැටුම් ඔවුන්ව ගිහිල්ලා හම්බෙලා brother sister ඇයි මොකද්ද ඔබගේ ප්‍රශ්නය? ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නා කාරණේ හොයලා ඔවුන්ව සමගි කිරීම. දෙවියන් වහන්සේ තුළ ඔවුන්ව ඒක රාශී කිරීම. ඔවුන්ගේ ප්‍රශ්න සමතේකට පත් කිරීම. ඔවුන් තනියෙන් ගිහිලා බැරි නම් සභාවේ තව දෙදෙනෙක් එක්කගෙන ගිහිලා ශාස්ත්‍රකාරයන් සමග කතා කිරීම. මේකට තමයි සභාව තුළ එක එක නිලයන් තබා තිබෙන්නේ. එක එක තනතුරු ලබා දෙන්නේ නැතුව තනතුරු ඔළුවේ තියාගෙන නටන්න නෙමෙයි දෙවියන් වහන්සේ අපිට තනතුරු දීලා තිබෙන්නේ. මේ හැම තනතුරකම නායකයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ තුළ තමයි මේ හැම දේම පාලනය වෙන්නේ. මේක අපේ ජීවිතවල උඩඟු වෙන්න දෙයක් නෙමෙයි. මේ දේ අපි හරියට තේරුම් ගත්තොත් තමයි සභාවක් හරි විදියට පාලනය වෙන්නේ. සභාවක් තුළ තිබෙන්න ඕනේ ප්‍රේමයේ, සතුට, සමාදානය. ඒ දෙවියන් වහන්සේ තුළ රැඳී තිබෙන්නේ. සභාව තුළ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක ඇතුලේ දාගෙන පුපුරනහන් ඉන්න එපා බෝම්බයක් වගේ. ඔබේ ප්‍රශ්නේ කතා කරන්න. එසේ කතා කරනකොට දේව වචනය තුලින් දේව දාසයට පුළුවන්කම තිබෙනවා. ඒ සේවය කරන්නන්ට පුළුවන්කම තිබෙනවා. ඔබේ ප්‍රශ්නයට දේව වචනය තුලින් පමණක්ම. ප්‍රශ්නේ විසඳුම හොයන්න කොහෙන්ද? කුරානේ. ප්‍රශ්නේ විසඳුම කොහෙන්ද හොයන්න ඕනේ? භගවත් ගීතේ. ප්‍රශ්නේ විසඳුම කොහෙන්ද හොයන්න ඕනේ? 550 ජාතකයේ තුලින්. එහෙමද? අවදාවත් හම්බෙන්නේ නැහැ. ප්‍රශ්නේ විසඳුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න මනුෂ්‍යයන්ට විසඳුම ලැබෙයි. මේක පිළිගන්නේ නැති එකම මේ ප්‍රශ්නේ තුල හිටපන්. ප්‍රශ්නේ විසඳුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි.
ඕනෑම මිනිසෙක් ඔබගේ ප්‍රශ්න දේව වචනේ තුලින් ඔබ මඟ පෙන්නනවා නම් ඒ මිනිසයා දෙවියන් වහන්සේලා වර්ධනය වෙන්න යනවා, ගොඩනැගෙන්න යනවා, පවතින්න යනවා, ඉස්තිර වෙන්න යනවා, ඔබගේ ජීවිතය සුරක්ෂිත කරගෙන ලබන්න යනවා. හලෙලූයා. මේ එකමුතුකමේ අවසානයේ මොකද කියන්නේ? 133 අන්තිම කියවන්න පුතා. මක්නිසාද ස්වාමීන් වහන්සේ එහිදී ආශිර්වාදය මක්නිසාද සහෝදරයන් එකගව වාසය කරන ස්ථානයේදී යේසුස් වහන්සේ ඔවුන්ට ආශිර්වාදය එනම් සදාකාල ජීවනය නියම කළසේක. එනම් සදාකාල ජීවනය එකමුතුකම තියෙන තැන මොනවද තියෙන්නේ? සිස්ටර් සල්ලි හම්බෙනවද? සිස්ටර් අපිට රසාවක් හම්බෙන්නේ? සිස්ටර් අපිට ගයක් හම්බෙන්නේ? කාර්යයක් ගන්න පුළුවන් වේද? ඔය උඹලගේ එකමුතුකම තුළ ඔය එකමුතුකම තියෙන හාල් කිරවක් ගන්න පුළුවන් වේද? සීසන් එක charge කර ගන්න පුළුවන් වේද? මොනවද කරන්න පුළුවන් වේද? එකමුතුකම තිබෙන තැන මොනවද තියෙන්නේ? ආශිර්වාදය. ආශිර්වාදය. මොකක්ද මේ ආශිර්වාදය? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මතේ 6 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ මට මතක හැටියට ප්‍රථමයෙන් රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයාපත්. මොනවද හොයන්න ඕනේ? එක අංක එක හැමෝම කියන මොනවද ඉස්සල්ලාම හොයන්න ඕනේ? තරුණ ඥාන ළමෙක් නම් ඉස්සල්ලාම මොනවද හොයන්න ඕනේ? කොල්ලෙක් හොයාගන්න ඕනේ. තරුණ කොල්ලෙක් නම් ඉස්සල්ලාම මොනවද හොයාගන්න ඕනේ? කෙල්ලෙක් හොයාගන්න ඕනේ ලස්සන. බැඳුම් කෙනෙක් නම් ඉස්සල්ලාම මොනවද හොයාගන්න ඕනේ? ළමෙක් හදාගන්න ඕනේ. පවුලක් නම් මොනවද ඉස්සල්ලාම හොයාගන්න ඕනේ? ගෙයක් කරගන්න ඕනේ. මේවනේ අපිට දැනෙන ප්‍රශ්න නේද? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ප්‍රථමයෙන් රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයාපන්න. ඊට පස්සේ මේ පදේ කියනවා ඒ විට නුඹට සියලු දේම ලැබෙනවා ඇත. ලබා දෙනවා ඇත. ඔබ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන විට ඔබ සොයන ඔය දරුවා, ඔබ සොයන ඔය ඥාන ළමයා, ඔබ සොයන ඔය පිරිමි ළමයා, ඔබ සොයන ඔය රැකියාව, ඔබ සොයන ඔය නිවස සියලුම දේ ඒකට ඔබේ ඇඳුණු සිස්ටර් ඇඳුම් නැති වේද? ඇඳුණුව සියලුම දේ ඒකට අඩංගුයි. ඒ තමයි ආශිර්වාදය. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය පොහොසත්කම ලබා දෙනවා. මොනවාද පුතා ලබා දෙන්නේ? පොහොසත්කම ලබා දෙනවා. ස්වාමීන් වහන්සේ හැමෝම කියන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය පොහොසත්කම ලබා දෙනවා. හalleluya. ඔබ කී දෙනෙක් විශ්වාස කරනවද අපි පොහොසත් කියලා? කී දෙනෙක් විශ්වාස කරනවද? මොකද්ද පොහොසත් කියලා කියන්නේ? අපිට කාරු නැහැ. අපිට ලොකු ගෙවල් නැහැ. අපිට පොත්වල සල්ලි නැහැ. ඒ නිසා අපි දුප්පත්ද? අපි මොනතරම් ආත්මිකව පොහොසත් වෙලා ඉන්නවද? අනිත් මිනිස්යාට නැති හදවත, මිනිස්සු තේරුම් ගැනීම, මිනිස්සුන්ට උපකාර කිරීම මොනතරම් පොහොසත්ද මේ ලෝකේ නැති වෙලා තිබෙන ওই දේවල් වලින්. අද මාන අපේ රජයේ අරගෙන ඉන්නව පාලනය කරන පාලකයෝ මොනතරම් බිලියනපතියෝද කියලා. නමුත් අද මිනිස්සු අඬනවා ළමයින්ට කන්න දෙන්න විදිහක් නැහැ. කිරි පැකට් එකක් නැහැ කියලා අඬනවා. රෝද පුටුවක් නැහැ කියලා අඬනවා. ගේ ගරා වෙන්න කියලා අඬනවා. එක්තරා අවුරුදු 8ක විතර පුංචි දුවෙක් තමයි තමන්ගේ තාත්තගේ මල පහ අයින් කරන්නේ පුංචි තැටියකින්. මේ අපේ රටේ පාලකයෝ දකින්නේ නැද්ද? මේ ධනවතුන් දකින්නේ නැද්ද? මේ පිටරටවල් වල වැඩ කරලා කොවිලට හොදලා ගඩොල් නැදලා බිල්ඩින් හොදලා කීයක් හරි හම්බ කරගන්න මිනිස්සයා මේක දැක්ක ගමන් උණු වෙනවා හදවත. අයියෝ මට මේ වයසේ දරුවෙක් ඉන්නවා නේද? අනේ තරුණ තාත්තා කෙනෙක් නේද? තරුණ අම්මා කෙනෙක් නේද? ඉවසන්න බෑ. මට පුළුවන් විදිහේ මං උදව්වක් කරන්න. යුරෝ 50ක්, යුරෝ 100ක්, යුරෝ 10ක්, යුරෝ 5ක්, රුපියල් 1000ක්, 2000, 3000 කියලා කවුද මේ දීලා මේ මිනිස්සු නැගිටවන්නේ? ගෙනත් දොරක් හදලා දෙන්නේ කවුද? රටේ පාලකයෝද? නිවාස ඇමතිලා ඉන්නවා කවුද? කාටද ගෙවල් හදලා දීලා උන්ගේ උන්ට නම් දීලා තියෙනවා. අසරණ මිනිස්සුද වැඩලා ඉන්නවා. දෙවියන් වහන්සේ හැම දෙයකම වැඩි හොඳ හදවතක් දීලා තියෙනවා. අපිතරම් පොසත් මිනිස්සු තවත් නෑ මේ ලෝකේ. ඔබ ගැන ප්‍රීති වෙන්න, ඔබ ගැන සතුටු වෙන්න. මේ තමයි ධනවත්කම දෙවියන් වහන්සේ තුල. ධනවත්කම මේ ලෝකේ තිබෙන දේවල් වලින් කවදාවත් මනින්න එපා වගේ දුවේ පුතේ. මේ ස්ථානීය හැම කෙනෙක්ම දන්නවා එක්කෙනෙකුට බැරි වෙනකොට අනිත් එක්කෙනා අනිවාර්යයෙන්ම මත දිලා නැගිටවනවා. ඒක මගේ ජීවිතයේ මේ සබා ජීවිතය තුළ මම දැකලා තියෙනවා. එක්තරා සහෝදරයෙක් ඉන්නවා. ඔහු කියනවා ක්‍රියාපොතේ මොන පරිච්ඡේදද 4ද කොහෙද තියෙනවලු සභාවක්? තියෙනවලු නෙමෙයි තියෙනවා.
අපි ඒක කියවන්න යන්නේ නැහැ. මේ සභාවේ කාලයක් ඉඳලා පැනලා ගියේ කෙනෙක්. දැන් එයා අලුත් ඉගැන්වීමක් අරන් තියෙනවා. එයා කියනවා මේ ලෝකේ කොහෙවත් නැල්ලු ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ තියෙන මේ සභාව. මොකද්ද මේ සභාව? ඔක්කොම දෙවියන් වහන්සේගේ ගෝලයෝ අපොස්තලවරු එකට ජීවත් වුණා. ඔවුන්ට තිබුණ වැඩිපුර තිබුණේ ඔක්කොම විකුණලා ගෙනල්ලා සභාවේ ඉඳපු දිරිඳුන්ට දුන්නා. දීලා හැමෝටම සභාවේ ඉඳපු හැම කෙනෙකුටම සමසේ තිබුණාලු. එක්කෙනෙකුට වැඩියෙන් එක්කෙනෙකුට අඩුවෙන් තිබුණේ නැල්ලු. මොනතරම් අලංකාර සභාවක්ද නේද? ක්‍රියාපොතේ ආදි අපොස්තලවරුන්ගේ මුල් සභාව කොහොම සභාවක්ද? සභාව තුල දිරුදු මිනිස්සෙක් හිටියාම Tamanne තිබෙන හැමදේම විකුණලා අනිත් අයට දීලා අපේ තරයට හැමෝම එක සමාන වෙන්න ඕනේ කියලා Tamanne තිබුණ දේවල් දුන්නා. එහෙම දෙන්න කියලා තමයි අන්නියා සපිරා මොනවද කරගත්තේ? මැරුණේ වැටිලා වංචා කරන්න ගිහිල්ලා. ඒ සභාව මේ පොළවේ නැති නිසා එයා සභාවකට යන්නේ නැල්ලු. ඒ සභාව පොළවේ නැති නිසා එයා දන්නවා ඒ සභාව පොළවේ නැහැ කියලා දන්නවා. ඒ නිසා එයා සභාවකට යන්නේ. එයා ඉන්ටර්නෙට් එකෙන් සභාවක් පටන් ගන්න තියෙනවා. ගෙදර ඉඳලා දේශනා කරනවා ගෑනුන්ට. හැබැයි රැට ගෑනුන්ට දේශනා කළා කියන්නේ මම යට ඇඳුම් එවන්නම්. ඔයාලා අද ඒවා ඔබ ගොඩක් අය දන්නවා ඇති පරිස්සම් වෙන්න කාන්තා පක්ෂය. මේ වගේ වෙස් වලාගත්ත කාමාතුරයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැමැති ඔලෝගුව පොරවාගෙන මුන් ඉන්ටර්නෙට් එකේ රැඳිසේ දඩේම යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැමැති ඔලෝගුව පොරවාගෙන. මම කවදාවත් මගේ සේවය තුල කාටවත් බය නැති මිනිස්සෙක්. මට කියන්න තියෙන දේ මම හැමතිස්සෙම කියන ඕනේ කෙනෙකුට ඇවිල්ලා ඕනම වෙලාවක මා ඉදිරියේ කතා කරන්න පුළුවන්. මොකද අපේ ජීවිතවල රහස් නැහැ. මම දන්න බොහෝ තරුණියන්ට මනුෂ්‍ය මම දන්නවා කියලා දන්නේ නැහැ. ඒ ළමයි ටිකේ මම ආවින යාචනා කරනවා සිස්ටර් කොහමද? හොඳින් ඉන්නවද? කාන්තාවන් විදේශගත වෙලා ඉන්න විශේෂයෙන් මැද පෙරදිගේ ඉන්නව කාන්තාවන්. හරිම අසරණ කාන්තාවන්. ඔවුන්ට ආදරය නැහැ, සෙනෙහස නැහැ, කරුණාව නැහැ, කතා කරන්න කෙනෙක් නැහැ. මොනතරම් අසරණද කියලා බලන්න. දරු පැටවු ටික ලංකාවේ දාලා තමන්ගේ ස්වාම පුරුෂයා වෙන ගෑණියෙක් අරගෙන ගිහලා ගෑණි රටාපු ටිකට මේ මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් පැය 24ක් වැඩ කරන්න ඕනි. හිටගෙන ඉන්න ඕනි. එක නිවාඩුවක් නැහැ. අවුරුදු 2ද 3ද 4ද එල්ලෙසම තමන්ගේ ජීවිතේ ගෙවෙන්නේ. මේ වගේ මිනිස්සු වැඩ කරන් ඉඳන් යනකොට පොඩ්ඩක් මේ ෆෝන් එක අරගෙන ඉන්ටර්නෙට් එකේ දේව වචනයක් බලනකොට කවුරු හරි හොඳ ලස්සන හදවතට දැනෙන ඇනෙන Tamanට කතා කරන වචනයක් කිව්වම අනේ බ්‍රදර් මං වෙනුවෙන් යාචනා කරන්න. අනේ පාස්ටර් මං වෙනුවෙන් යාචනා කරන්න. මගේ පීඩාව ඔවුන්ගේ දුක ඔවුන් කියනකොට මොනවද කරන්නේ? ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ටික කාලයක් සිස්ටර් කියලා ඊට පස්සේ ඔයා කෑවද කියලා මෙසේජ් එක යනවා. සිස්ටර් ගිහිල්ලා දැන් එතනට ඔයා ඇවිල්ලා. කොහොමද ඔයාට? good morning. කෑවද? කොහොමද වාගේ දවස කියලා පටන් ගත්තම එයා දානවා ඔයාට කොහොමද කියලා. ඔයා කොයා වෙනවා දන්නේම නැතුව. ඊට පස්සේ ටික කාලයක් යනකොට මම දන්නේම නැතුව අනේ ඔයා ගැන මට මොකක්ද එකක් හිතට ඇති වෙලා. ඒක ඊට පස්සේ ටික කාලයක් යනකොට එයා මෙයාට I love you කියනවා. එයා මෙයාට I love you කියනවා. ගෑනු දරුවෝ කොහෙවත් මේ ගෑණිගේ දරුවෝ කොහේ ගෑනු දරුවෝ කොහෙවත් අන්තිමට ඉන්ටර්නෙට් එකේ වයසකම් කරන්න පටන් ගන්නවා. ඔයා උඩුකය බලන්න ඕනේ යටිකය බලන්න ඕනේ කියවම ඉන්ටර්නෙට් එකේ පුංචි ෆෝන් එකක් ඉස්සරහා මුන් නිර්වත් වෙන්න පටන් ගන්නවා. ඒවා රෙකෝඩ් කරගෙන ටික කාලයක් යනකොට කියනවා උඹ මට මෙච්චර සල්ලි එවන්න ඕනේ. හැම මාසෙම එක්තරා දේවදාසියෙක් කියා ගන්න කෙනෙක්. එක්තරා කාන්තාවක බ්ලැක්මේල් කරගෙන ඉන්නවා. ඇය සමග අනිසි නැත්නම් අයුතු සම්බන්ධතාවයක් පටන් අරගෙන ඊට පස්සේ ඒ සම්බන්ධතාවය ටිකක් කරලා ඔක්කොමලා දන්නවා මම නම කියන්නේ ඕනම් මගේ පෞද්ගලික ඇවිල්ලා අහන්න මම කියන්නම්. මොනවද කියලා තියෙන්නේ මෙයාට කියලා දිනවා උඹ මට හැම මාසෙම රුපියල් 50000ක් එවන්න ඕනේ. ඒ මාසෙක පඩියම 50000යි වෙන්න ඇති. උඹ මට හැම මාසෙම රුපියල් 50000ක් මගේ පොතට දාන්න ඕනි. නැත්නම් තෝ මාත් එක්ක ගත කරපු ඒ අසික්කිත ජීවිතේ මං ඉන්ටර්නෙට් එකට දාන්න යනවා. ඒ දරුවා කියලා දෙනවා මං පාස්ටර් ෂහන්ට කිව්වා මේ දේ කියලා. යක්කුන්ට බහිනම් සෝනේ ගෙවල් හදන්නේ නැහැ මං කිව්වා. පාස්ටර් උදේ පුරාම දේශනා කරනවා රාත්‍රී යක්කු එක්ක සෝනේ ජෝගි නටනවා. මේවා ඔබ දැනගන්න ඕනි. මේ නෙමෙයි එකමුතුකම කියලා කියන්නේ දෙවියන් වහන්සේ එකමුතුකමයි සලකා තිබෙන ආශිර්වාදයේ සලකා තිබෙන මේක නෙමෙයි දෙවියන් වහන්සේ ඔබට මට කතා කරන්නේ.
ඔබ දෙවියන් වහන්සේගේ ධර්මයෙන් යනවා ගමනේදී ඔබ කවුරු හරි නමක හරින්න උත්සාහ කරනවා නම් ඔබ වැරදි මාර්ගෙට ගෙන යන්න උත්සාහ කරනවා නම් ඒ මනුෂ්‍යයා ඔබ හරි මාර්ගෙට ගන්න උත්සාහ කරන්න එපා. වහම පලා යන්න ඒ ස්ථානේ. යෝසෙෆ් කියලා තරුණයෙක් ඉන්නවා දෙවියන් වහන්සේගේ වචනේ. යාකෝබ්ගේ පුතුන්ගේ බාල පුතාට ඊළඟ පුතා. මේ යෝසෙෆ් පිටියා මිස්ර දේශේ. මිස්ර දේශයේ වූ ලස්සන සුදු පාට තරුණයෙක්, අලංකාර තරුණයෙක්, හොඳ ජව සම්පන්න තරුණ වී අවුරුදු 18, 19, 20 වගේ ලස්සන ජව සම්පන්න තරුණයෙක් දැන් මිස්රයේ ඔහු සේවය කරමින් ඉන්නවා. වැඩකාරයෙක් වෙලා පොතිවර් කියනව අධිපතියගේ ගෙදර. මේ අධිපතියගේ ගෑණිට හරිය ආසාවක් ඇති වුණා මේ තරුණයාව දැක්කාම. මේ ගෑණිට ඉන්න බෑ දැන් කොහොම හරි මේ කොල්ලා එක සයින් කරන්න ඕනි. වෛශ්‍යකම කරන්න ඕනි. කාමයේ ඈතුල දැන් මෝදු වෙලා ඇවිල්ලා. ඇයි මොනවද කරන්නේ හැම තිස්සෙම මේ තරුණයෙක් අතාලලා අදින ඒ වරෙන් කොමාත් එක ලිදිය ගන්න. මහත්තයාද ගෙදර නැහැ. ඔක්කොම වැඩකාරයෝට එළියට ඇලියා. වරෙන්කෝ කියලා කතා කරනවා. මෙයා පැනලා හැම සැරේම මේ ගෑණිගෙන් බේරි ගියා. දවසක් වැඩකාරයෝ කොහොම එළියට ගිහිල්ලා තමන්ගේ ස්වාමියා දුර බැහැරගෙන ගිහින් ඉන්න වෙලාවේ යෝසෙෆ් දන්නේ නැහැ. යෝසෙෆ් වැඩකට කියලා ගේ ඇතුළට යනවා. යනකොට මේ කාන්තාව දැක්ක යෝසෙෆ් ඇතුළට එනවා. දැක්ක ගමන් ඇය ඔහුව ඇදලා අරගෙන ඇගේ කාමරේ ඔහු ඇගේ ඇදට පෙරලා ගත්තා කියලා කියනවා. පෙරලාගෙන කියන අනේ මා එක සයින් කරපන් මගේ ටික සයින් කරපන් මා එක සයින් කරපන් කියලා ඇය ඔහු එක පින්සෙන්ඩ් වෙන වෙලාවේ ඔහු කියනවා මට මේ පාපේ කරන්න බෑ නෝනා. මට මේ පාපේ කරන්න බෑ. මගේ ස්වාමියා මාව එච්චර විශ්වාස කරනවා. මට මේ පාපේ කරන්න බෑ. කවුරුත් දකින්නේ නැති බව ඇත්ත. නමුත් මේ පාපේ දෙවියන් වහන්සේට විරුද්ධව මට කරන්න බෑ. කවුරු දැක්කේ නැත් බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නිතරම උන්වහන්සේගේ සෝමා කෙරෙහි යොමු වෙලා තිබෙනවා මතක කරන්න එපා. උඹගේ ගමන ක්‍රියාව මේ වචනේ මේ ජීවිතේ උඹ කරන හැම දෙයක් ගැනම දෙවියන් වහන්සේගේ යොමු වෙලා තිබෙනවා අප කෙරෙහි. ඔය කිව්වා දෙවියන් වහන්සේට විරුද්ධව මේ පාපේ මට කරන්න බෑ කිව්වම ඇය උට කරදර කරනකොට ඔහු ඇයව තල්ලු කරලා පලා යනකොට ඔහු ඇඳගෙන හිටපු වස්ත්‍රය ඇදලා ගන්නවා. ඔහු නග්නව නැත්නම් නිර්වාතව යටානුව පිටින් පලා ගියා කියලා කියනවා ගෙදරින්. පාපෙන් පලා යන්න වස්ත්‍රය නැතුව හරි කමන්නේ. හෙළුවෙන් හරි කමන්නේ. පාපෙන් පලා යන්න. පාපේ තරම් භයානක දෙයක්. අද පාපේ අනේ ගොඩක් අය කියනවා මම මේ පාපෙන් වැටුණා. එක්තරා අම්ම කෙනෙක් අවුරුදු 65යි. මේ අම්මට එක්තරා තරුණයෙක් කතා කරනවලු රැයට හැමදාම මේ ගොල්ලට අවුරුදු 20 ගානයි. මේ අම්මට ඉන්න අවුරුදු 25ක පුතේ. අවුරුදු 20ක විතර පුතෙක් කතා කරලා මේ අම්මට අනේ ඔයාට මං ආදරේ මං ආසාව වැඩි විටි කාන්තාවන්ට තමයි කියලා ඇයට නිතරම ඔහුගේ ප්‍රේමය ගැන පවසනවලු. අනවශ්‍ය අසභ්‍ය වීඩියෝ එවනවලු. ඇයි කියනවා මට ඉන්නවා පුතෙක් මගේ මේ ළමයට වැඩි අවුරුදු 25යි මගේ පුතාට මේ ළමයට අවුරුදු 20යි. මොකද මේ ළමයා හොඳ නැත්නම් අයිවා කතා කරන්න ගත්තේ. එයා කියනවා මැරෙනවා කියලා. සීනි විහානි කර ගන්නවා කියලා මාත් කියාලුන් නැත්තම් මං අහුවා පුතේ ඔයා මගේ පුතාටත් වැඩි බාලයි. එහෙනම් අර සමිතා බැඳලා ඉන්නේ අර පොඩි කොල්ලෙක්ව ලස්සනට ජීවත් වෙන්නේ ඔන්න අපේ රටේ ඉන්න සෙලිබ්‍රිටිස්ලා දෙන ආදර්ශ රටක. එහෙනම් ඇයි මට බැරි කියලා. ඔබ තමයි අද ගොඩක් අය ඒවට දානවා ජේසු පීටයි ඔය දෙන්නගේ ආදරයට ඇස්වා කටවා වදින්න එපා. දැන් උඹගේ පුතාව බැඳින් කඩින්ක උඹ ඊට වැඩිය හොඳයි. ඔය ආදරයට ඇස්වා කටවා වදින්න එපා. හැමදාම ඔය ලෙස ආදරෙන් ඉන්න. කවුරු මොනවා කිව්වම මොකද Tamanට කැමති Tamanට ජීවත් වෙන්න පුළුවන්. සමාජයේ ජීවත් වෙන පිළිවෙලක් තියෙනවා මගේ ආදර දුවේ පුතේ. දෙවියන් වහන්සේ අම්මා තාත්තා දරුවෝ කියලා පවුලක් තුළ තිබෙනවා පිළිවෙලක් ජීවත් වෙන අම්මා පුතා බදිනවා පුතා අම්මා බදිනවා මොන අසික්කිත ජීවිතද මේවා මොන සක්කිලි ජීවිතද මේවා සාධාරණීකරණය කරන්නේ එවැනි පාප Tamanගේ ජීවිතවල තියාගෙන ඉන්නේ උන් තමයි. එහෙම නැතුව කිසිම කෙනෙකුට මෙතන ඉන්න කොයි අම්මා කෙනෙක් හරි කැමතිද ඔබගේ පුතාව කසාද බැඳ ගන්න? මෙතන ඉන්න එක පුතෙක් හරි කැමතිද Tamanගේ අම්මාව බැඳ ගන්න? මේවා කොහෙන්ද දන්නවද ආවේ? බාබිලෝනෙන් ආවේ. කවුද මේකේ තාත්තා? කවුද මේ වයසක මේ පියා කවුද දන්නවද? නිම්රෝද් කසාද බැඳේ තමන්ගේ අම්මා සෙමිරමිස්ව. බාබිලෝනෙන් ආවෝ මේ පාපිස්ස සික්කිත ජීවිතය අද මිනිස්යාගේ ඇස් වහලා නැවත මුළු ලෝකයක්ම බාබිලෝනයක් කරාගෙන ගිහින් තිබෙනවා. ඒ අනුමත කරන මිනිස්සු තැන තැන නැගිටින්න පටන් ගන්න තිබෙනවා.
තිබෙනවා. මේ තා කාන්තාර අවුරුදු 65යි ඇය කියනවා මම ඔහුගේ ඉල්ලීමට මගේ හැඟීම් ඇවිස්සුණා. මොනවාද ඇවිස්සුනේ? හැඟීම් ඇවිස්සලා. ඔව් කියපු දේවල් මං කරා. දැන් මට හැමදාම කතා කරලා කියනවා එයි ඔබ මම අඬ ගහලා කෝල් කරන වෙලාවට ඔබ ආවේ නැත්තම් මං ඉන්ටර්නෙට් එකට දාන්න යනවා. අනේ සිස්ටර් මට පුතෙක් කියනවා මේක දැනගත්තොත් මගේ පුතා වහබීලා මැරෙයි. මගේ පුතාට මූණ පෙන්වන්න බැරි වෙයි සමාජෙට. මම කොහොමද ගිහිල්ලා මගේ දරුවන්ට මූණ පෙන්වන්නේ? ඕක කොරන්න කලින් ඔයගොල්ලන්ට හිතන්න තිබුණා. හැමතිස්සෙම මගේ දේශනාවන් වලදී මම මේවා ඔබට දෙවියන් වහන්සේලා දැනුමුතුකම් දෙනවා. දැනුවත් කරනවා මේ දේවල් කරන්න එපා කියලා. නමුත් මේ දේවල් කිරීමේ ආනිසංසය තාම භයානකයි. අද සභාවල් මේවා දේශනා කරන්නේ නැහැ දන්නවද? එහෙම වුණොත් සභාව ඉස්සෙල්ලා නැති වෙනවා. මට මේ සභාව ඉතාලියේ ලොකුම සභාව වෙන්න ඕනේ නැහැ. මට මේ සභාව මේ ඉතාලියේ තියෙන බලවත්ම සභාව වෙන්න ඕනේ නැහැ. මේ සභාව දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක විශ්වාසවන්ත දෙවියන් වහන්සේගේ පවිත්‍ර නිර්මල උන්වහන්සේ විසින් ඔසවා ගන්න පුළුවන් වුණා වූ පිරිසුදු මනාලියක් ලෙස සිටියොත් ඇති. එවැනි සෙනඟ විතරක් හිටියොත් ඇති. වයස්ගම් කරන්න මේක දෙන්න මේක දබ්බා හවුස් එකක් නෙමෙයි. එවැනි අය නැති වුණාට කමක් නැහැ දෙවියන් වහන්සේට. දේශනා කරන්නේ වෙන ජීවිත වෙනස් වෙන්න ඕනේ කියලායි දෙවියන් වහන්සේ කියනවා. මොනවද කියන්නේ? සහෝදරයන් එකඟව වාසය කරන තැන. මොනවද තිබෙන්නේ? ආශිර්වාදය තිබෙනවා. ඊට පස්සේ මොනවද තියෙන්නේ පුතේ? මොනවද තියෙන්නේ? තව එකක් තියෙනවා. ආශිර්වාදයේ සමග සදාකාල ජීවනය තිබෙනවා. ඇතුළාන්තයේ සහෝදර ප්‍රේමය නැතුව පිටින් සහෝදර ප්‍රේමයේ තබාගෙන ඉස්සලා කිව්වාගේ අතුල පුරන්න බෝම්බයක් වගේ කුවකමන් තියාගෙන අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලේම නෑදෑයෝ කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඔක්කොම රජවරු තමයි ඔක්කොම වැසියෝ තමයි තුන් සිංහලේම නෑදෑයෝ තමයි වැඩක් නැහැ. ಜಾති ભેද කුල මල ආරක මේක මේවා තියෙන්න බෑ මිනිස්සෙක් තුල. මේ දේවල් වලින් ඔබගේ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. හalleluya. අද දෙවියන් වහන්සේලා අපිට තිබෙන විශාලම සතුට තමයි දෙවියන් වහන්සේ මේ ස්ථානයේ අපි එක එක ප්‍රදේශයන් වලින් ආවා. මේ මිට කලින් හිටිය විවිධ භාෂාවන් කතා කරන මිනිස්සු. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. මේ ලෝකේ බලන්න හින්දු නැත්නම් දෙමළ කෝවිලකට ගියා නම් ඔවුන්ගේ ආගමික වතාවන් පවත්වන්නේ දෙමළ භාෂාවෙන්. සිංහලෙන් වචන කියන්නේ නැහැ. දැන් පාසලකට ගියොත් ඕන ගාථා කියන්නේ සිංහලෙන්. වෙන රටවල් වලට ගියාම එක එක රටවල් වල එක එක විදිහ. නමුත් මේ ලෝකේ එකම එක ස්ථානයක් තියෙනවා සියලුම භාෂා වලින් එකම දෙවියන් වහන්සේ නමස්කාර කරන තැන ඒ තමයි සභාව. හalleluya. හැම භාෂාවකින්ම හැම ජාතියක්ම එකම දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන නමස්කාර කරන තැන තමයි සභාව. හalleluya. හalleluya. මොනතරම් ප්‍රීතියද මේක තමයි එකමුතුකම කියලා කියන්නේ. එතන සදාකාල ජීවනය තිබෙනවා. දෙවියන් වහන්සේ ඒක නියම කරලා තිබෙනවා. හalleluya. අපි කියමු මතේ තවත් එක්සිට් යාචාව ගැන කතා කරනවා. ශුද්ධ මතේ සුමාගේ සුභාරංචි 18 වෙනි පදේ 19 සහ 20 කියවන්න පුතේ. මතේ 18 19 නැවත නුඹලාට කියන්නේ පොළවේදී නුඹලාගේ දෙදෙනෙක් නමුත් ඉල්ලන යමක් ගැන එක්සිත් වන්න ඕනම් ස්වර්ගයේ සිට මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේ. මොනවද කියන්නේ? නැවතත් ආයි කියමු හිමින් කියමු පුතේ. නැවතත් නුඹලාට කියන්නේ. නැවතත් කියපු දෙයක් ආයෙ කියනවා. ඒකයි නැවතත් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. උඹලට මම මේක කලින් කියලා තියෙනවා. හැබැයි ආයෙමත් කියනවා සමහර විට අමතක වෙනවා තිබුණා. නැවතත් මම නුඹලාට කියමි. මොනවද කියන්නේ? පොළවේදී ඒ කියන්නේ ඔබ මා ජීවත් වෙනවා මේ පොළවේදී නුඹලාගේ දෙදෙනෙක් නමුත් ඔබ අතර ඉන්නව දෙන්නෙක් හෝ තුන් දෙනෙක් ඉල්ලන යමක් ගැන එක්සිත් වන්න ඕනම්. ඔව් ඉල්ලන යමක් ගැන එක්සිත් වන්න ඕනම්. ඔබගේ සහෝදරයාට මේ සාන්ට ඇවිල්ලා ඔබ යමෙකුට අවශ්‍යතාවයක් ඇති ප්‍රශ්නයක් ඇති සුවේ ඇති මොනවා හරි දෙයකට ඔබට යාචා අවශ්‍යතාවයක් අවශ්‍ය කරලා ඇති. ඒකට තමයි සභාව ඉන්නේ. අනේ මට මේ වගේ ප්‍රශ්නයක සභාවම නැගිටලා එක්සිත්ව ස්වාමීන් අපි යාචනා කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මගේ සහෝදරයා
සහෝදරයෙක්ගේ මේ පවුලේ ප්‍රශ්නේ මේ අපි යාචනා කරනකොට කාමෙන් එක්සිටව යාචනා කරන විට දෙවියන් වහන්සේ කියන්නේ ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේ මෙතන යාචනා කරන්න ඕනි කාගේ නාමයෙන්ද ස්වර්ගයේ ඉන්නේ කවුද පියාණන් වහන්සේ එතකොට පුත්‍රයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ තුන් දෙනෙක්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ පොළවේ ජීවත් වෙන ඔබ මා යාචනා කරන්න ඕනේ කාගේ නාමයෙන්ද සර්ව බලධාරී සර්ව පරාක්‍රම සර්ව වාසී විශ්වයේ මෞකාර එකම සදාව ජීවමාන වූ නාසරතිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් එසේ අපි යාචනා කරන විට ඔබගේ යාචනාවට පිළිතුරු දෙවියන් වහන්සේ වනවා කියලා කියනවා. මේ තමයි එක්සිට් යාචනාව තුළ ඔබට මට කරන්න තිබෙනවා බොහෝ දේවල්. නමුත් අපේ එක්සිට් යාචනාව බොහෝ වෙලාවට මම හිතනවා එක්සිට් යාචනාව පිළිබඳව අපේ කාරණා අපේ ජොලිතකම මදි කියලා මම හිතනවා. අපි කරනවා අපේ ජොලිතකම මදි. යම් කෙනෙක් ප්‍රශ්නයක් කිව්වා ටක් ගාලා සදාව දණින් වැටෙන්න ඕනි. යේසුනි කියලා දැනතොස් වන්ට ඕනි. අපි දකින එක්තරා අවස්ථාවක පේත්‍රුස් සහ ඔහුගේ ගෝලයන් සිරගත වෙනවා. සිරගත වුණාන් පස්සේ මොනවද කරන්නේ? ඔවුන් සිරේ ඉන්න වෙලාවේ මුළු සභාවම ගණ ගහලා යාචනා කරන්න ගත්තලු දෙවියන් වහන්සේට. යාචනා කරන වෙලාවේ ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයෙන් සේවය කරලා අද ආස්කම් කරලා ඉරගත වෙලා ඉන්න ඔවුන්ට තව සුව කරන්න බලය දෙන්න වර දෙන්න කියලා සභාව යාචනා කරාලු. ඒ යාචනා කරන වෙලාවේ පොළව කම්පා වුණා කියලා කියනවා. පොළව සෙලවුණා කියලා කියනවා. ඒ තමයි එක්සිට් යාචනාව. අපේ එක්සිට් යාචනාවලදී මොන කම්පාද? ටිකක් ගණන් කියලා මානවන නිදි මරගාතේ. යේසුස් වහන්සේ මේ දේ මම මගේ ළමයින්ට නිතරම කියනවා. මම අපේ ළමයින්ට නිතරම කියනවා නැගිටලා යාචනා කරන්න කියලා ගිහින් තව ටිකකින් බැලුවොත් නිදි. ඒක සාමාන්‍ය දෙයක්. ඒක හැමෝටම වෙනවා. නමුත් මේක මේ කාලය මොන වගේ කාලයක්ද? සීතලක් නැති, උණුසුමුත් නැති, ඇල්මැරුණ කාලයක්. වගකීම තියෙන කාටද? මටයි මාව උණුසුම්ව තියාගන්න. මාව රස්නෙන් තියාගන්න. කවුරුත් දෙන්නේ රත් කරලා යන්න ඕක. කවුරුත් දෙන්නේ ඔබ සීතල කරලා යන්න. ඔබට වගකීමක් තියෙනවා මම රස්නෙන් ඉන්නවා කියලා තීරණයක් ගන්න. මේ කාලේදී මොනවද කරන්නේ? අපිට නිින්ද එනවා. නැගිට ගමන් යාචනා කරනවා හිතනොත් අපි හොඳ ක්‍රිස්තියානේ. අපි හොඳ ක්‍රිස්තියාන අපිට. අපි එහෙම තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. එතකොට යේසුස් වහන්සේ ගෙස්සමන මාළුවෙනට ගිය වෙලාව උන්වහන්සේ කියනවා ගෝලයන්ට. අවදිව සිට යාචනා කරපළා. නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව සිට යාචනා කරපළා. හැමෝම කියන්න බලන්න ඒක ඇතුළට යන්න ඕන ඔබේ. මොනවද කිව්වේ? ඔව් ඒක තේරුන්නේ නැහැ මම. ඕගොල්ලෝගේ භාෂාවෙන් කියන්න බලන්න අපේ සමන අපේ වචන ව්‍යවහාරයෙන් කියන්න බලන්න. නෑ ඒයි නිදිගෙන ඉන්නතෝ නැගිටපන්. නැගිටලා යාචනා කරපන්. අරග ගන්නේ වදින්නේ මොන වදිනවද? ඒක වැදුනා නම් මෙලා අපි නැගිටලා. අම්මගේ වචන වලින් කියන්න බලන්න. කියන්නේ. නැත්නම් එලාම එක වගේ මං වදිනවා. උදේ පාන්දර 5ට 4ට 4 මාට 5ට 5 මාට මං එලාම එකට දැඩි ඉක්මනට වදිනවා. කියන්නේ. නැගිටපියව. තාම නැගිට නැද්ද? මං එන්නද? දන්නා නේද මං ආවොත් මොකද වෙන්නේ කියලා දැන්. කොහොමද සත්‍ය යවන්නේ නැහැ නේ තාම. ඇඳ කරමාර ගන්නවා විතරයි නේද? දිනීෂා. ලොකු දුව චූටි. බල තාම පාඩම් ඉගෙනගෙන නැද්ද? මං එන්න ඕනිද? තාත්තා කියනවා නෑ දැන් යන්න ඔයන්න ඕනේ නාලි අන්තිමට කොහොම හරි ඔයා නිදාගන්න මම යනවා කියලා මම යනවා. මම මතක් කරලා දෙනවා ඒගොල්ලන්ට. යේසුස් වහන්සේ මේ ලියන භාෂාවෙන් මෙහෙම ලිව්වට යේසුස් වහන්සේ කියලා පේත්‍රුස් යෝහන් යාකෝබ් නැගිටපල්ලා යාචනා කරපල්ලා. මං වෙනුවෙන් නෙමෙයි උඹලට පරීක්ෂා වෙන්න කලින් යාචනා කරපල්ලා මම අතරට යනවා යාචනා කරන්න කියලා යේසුස් වහන්සේ කියලා යාචනා කරලා ඇවිල්ලා මාන මුම ඔක්කොම ගොරා දිනවා. ආයෙසරයක් මේ පේත්‍රුස් නැගිටපන් උඹ තාමලිකද යාචනා කරපල්ලා කියලා උන්වහන්සේ ආයෙ කියනකොට මුන් ආයෙ නෙදි. උන්වහන්සේ ඊට පස්සේ ඇවිල්ලා කිව්වා. උන්වහන්සේ සාධනක කොටක් දරබර ගන්න නැගිට ගන්න නැති. උන්වහන්සේ කියනවා එපා නිදාගෙන ඉන්න. දැන් වැඩක් නැහැ. දැන් නිදිගෙන ඉන්න. හැබැයි මේ කාලේ නැගිටලා යාචනා කරන්න ඕන වෙලාව උඹලා බුදියගෙන ඉන්නවා නම්
දවසක් එනවා නැගිටින්න ඕනේ නැහැ බුද්ධිය ගන්න මේිට පාල්ලා කියලා. ඒ කාලේ කොයි කාලේද කියන්න බලන්න. කොයි කාලේද? ආමෙන්. සභාව ඔසවා ගත්තායින් පස්සේ බුද්ධිය ගන්න මේිට පාල්ලා නැගිටින්න ඕනේ නැහැ. වැඩක් නැහැ නැගිටලා. නැගිටින්න ඕන වෙලාවට නැගිටින්න ඕනේ. එක්සිටෝ යාචනා කරන්න ඕන කාලේ යාචනා කරන්න. සභාව හැමදාම පොළවේ තියෙන්නේ නැහැ ඔබේ ප්‍රශ්න උදෙසා. ඔබ වෙනුවෙන් මැදහත් කාර්යක්‍රම කරන්න. සභාව පොළවේ තියෙන කාලේ එක්සිට් වෙන්න. සභාව පොළවේ තියෙන කාලේ සභාවට එන්න. ඒ ඇවිල්ලා දෙවියන් වහන්සේ පංගු කාලයක් වෙලා ලබන්නේ ඔබ. හරි අමාරුයි මේක නිදිමතයි කම්මැලි වුණාදනේ මෙයා කියනවා කියලා තේරෙන්නේ නැලු නැගිටින්නලු යාත්‍රා කරන්නලු ඉඳ ගන්නලු සාර්ව බලධාරීලු මොනවා කියලාද මම දන්නේ නැහැ. බල්ලෝ නරෝ නිවන් දකිත්වා ඊට පස්සේ ගෙදර යනවා. අර සිස්ටම් නම් දේශනායි කිව්වේ නැගිටින්න කිව්වා බං වාඩි වෙන්න කිව්වා ආශිර්වාදලු ඒ මොකද යාකෝබ් කියලා කිව්තියලු යෝසෙෆ් කියලා යහරියෙක් පස්සෙන් ආවලු කවුද ආච්චි කෙනෙකුට කෝල් එක ලව් කරාලු අවුරුදු 20ක ඕ විතරයි තියෙන්නේ මේකේ මේ දේශනාවේ පොයින්ට් එක මොකද්ද? මොකද්ද? එක මුතු කම එක්සිට් භාවය මේක තමයි මේ ටයිටල් එක. මේක තේරෙන්නේ නැතුව කතන්දරේ තනින් තන ගත්තොත් කවදාවත් මේක අතුලාන්තයට යන්නේ නැහැ. ඒ නිසා හැම තිස්සම දේශනාවක් අහන විට ඒකේ මාතෘකාව කුමක්ද කියලා බලලා ඒ මාතෘකාව තුලින් ඔබ තුළට ඒ කරුණු පවා ගන්න ඕනේ. එළියට යන්න දෙන්නේ නැතුව ස්වාමීන් වහන්සේ කියනවා මාගේ නාමයෙන් රැස් වෙලා යාචනා කරන අයගේ ජීවිතවලට ආශිර්වාදයේ දෙවියන් වහන්සේ නියම කරලා තියෙනවා. පිලිපි 4:19 ඉක්මනට කියවන්න පුතේ. පිලිපි නැත්නම් වෙන බයිබල් පොතකින් හරි ගමන්නේ. පිලිපි 4:19 වෙනි පදය. මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිගකම් සම්පූර්ණ කරනසේක. මාගේ දෙවියන් වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාගේ සියලුම හිගකම් සම්පූර්ණ වෙනවා ඇත. කීදෙනෙකුට තේරුණාද? ගොඩක් අය තේරුන්නේ නැහැ. ආමේන්. ආයි කියවන්න පුතේ පදයෙන් පදේ සභාවම කියමු. හැමෝම කියන්න ඩිලාන්ගේ පස්සෙන් හරි. මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේ තමන්ගේ කියන්නේ දෙවියන් වහන්සේගේ තේජස් සම්පත් ප්‍රකාරයට නුඹලාගේ කියන්නේ පිළිකකමක් තියෙන උඹලාගේ සියලුම හිගකම් සම්පූර්ණ කරනසේක. හalleluya. කවුරු තුලද පුතේ අපේ සම්පූර්ණකම් හිගකම් සම්පූර්ණ වෙන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. පොඩ්ඩක්ද ටිකක්ද සියලුම හිගකම් සම්පූර්ණ වෙනවා. දැන් මම මේක කිව්වා කියලා බැංකු පොතේ සල්ලි එහෙම නැත්නම් කාඩ් එක අරන් ගිහලා බැංකුවට දාලා නම්බර් එක අහලා වරින් කියන බෑන්නේ නැහැ. පොලිසියෙන් අල්ලගෙන ඒක කාඩ් එක ගිලී බැංකුවට. ඉස්සර මොනවද කරන්න ඕනේ? යාචනා කරන්න. ඔබගේ දෙහිල්ලෙන් විශ්වාසයෙන් යාචනා කරන සැපීම දෙවියන් වහන්සේවයි ඊට පස්සේ කියලා කාඩ් එක දාන්න සල්ලි. නැතුව සිස්ටර් කිව්වා පිලිපි 4:19 කියලා කියලා දෙවියන් වහන්සේ සියලු එකකන් සම්පූර්ණ කරනවා කියලා ගිහිල්ලා බැංකුවට කාඩ් එක දැම්මා කියලා සල්ලි එන්නේ නැහැ. ඒ යෙරමියා 33:3 කටපාඩමින් කියන්න ඕනේ මේක. නුඹ මට යාචනා කරපන්න. ඒක හරියට කියන්න බලන්න කෙනෙක් කටපාඩමින් මොකද ඒක ගොඩාක් කරලා එක එක පදෙකට මේ කියන්නේ. නුඹ මට යාචනා කරපන්න. නෑ මට පැහැදිලි නෑ. එක එක තැන් වලින් කියනවා. පැහැදිලිව කියන්න බලන්න. පුතා හරි බයිබලෙන් කියවන්න. මට යාචනා කරපන්න. එවිට මම නුඹට උත්තර දෙයි. නුඹ නැත්නම් එක ට්‍රාන්ස්ලේෂන්ස් වල එක විදිහට කියනවා. නුඹ මට යාචනා කරපන්න. කාටද යාචනා කරන්න කියන්නේ? අල්ලා. නෑ 300 මේ කොච්චර දෙවිවරු ඉන්නවද ලෝකේ? 3 කෝටියක්. 3 කෝටියෙන් කාටද යාචනා කරපන්?
33 කෝටියක්. 33 කෝටියක් ඉන්නවා. ඒකේ කාටද යාචනා කරන්න කියලාද කිව්වේ? සර්ව බලධාරී දෙවියන් වහන්සේට යාචනා කරන්න කිව්වා. නැතුව මේ අතරමඟ ආවෝ දෙවිගොල්ලන්ට නෙමෙයි උන්වහන්සේ යාචනා කරන්න කියලා කිව්වේ. හැම අන්තිමේකම දෙවිවරු ඉන්නවා. විශේෂයෙන් අපේ රටවල් වල. මේ රටවල නම් පිළිම තමයි දෙනවා. අපේ ගේ කිට්ටුවේ තියෙන පිළිමයක් දේවමෑණියෝ කියලා සෙමරි මිස්ගේ පින්තූරයක් තියෙනවා. මම යනකොට එක දවසක් ආච්චි කෙනෙක් භක්තිය වැඩි වෙලා ඒක ඇරලා කොස්සා ගෙනියලා මම දන්නේ ඒ කොස්සේ ගෙදර අතු ගානකට කකුල් සියෝදන එකද කියලා. ඒක අරන් ගිහලා හොත්තට අතු ගානවා ඇතුළ පින්තූරේ අතු ගාලා මලක් ඊට පස්සේ තියලා ඒ කූඩුව වහලා ආවා. අපේ දෙවියන් වහන්සේ කොස්සේ ඉන්නම අතු ගාලා අපිට කාමරයකට තියන්න පුළුවන්ද? වහලා තියන්න පුළුවන්ද උන්වහන්සේ? මේ වගේ දෙවිවරු ඕන තරම් ඉන්නවා ලෝකේ. ලංකාවේ නම් එක දෙවිවරු හාන්සි වෙලා ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, සමහරු නිදිගෙන ඉන්නවා, සමහරු හිටගෙන ඉන්නවා, එක කකුලෙන් ඉන්නවා, අතපය හතර පහක් දාගෙන ඉන්නවා, සමහරු හොඬ වැලක් දික් කරගෙන ඉන්නවා. එක එක විදිහට දෙවිවරු ඉන්නවා. ඔච්චරම ওই දෙවිවරුන්ට ආශිර්වාද කරන්න පුළුවන් නම් මේ වෙනකොට ලංකාව ස්වර්ගයක් වෙලා තියෙන්න ඕනේ. 33 කෝටියක් එකතු වෙලා කරපු ආශිර්වාදයෙන් ස්වර්ගයක් වෙලා තියෙනවා. අපි මේ රටවල වලට එන්න ඕනේ නෑ. නමුත් දෙවියන් වහන්සේ නුඹ මට යාචනා කරපන්න මේ මම කියන්නේ කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ස්වයංභූ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා මොසෙස්ට. මොසෙස් අහනවා ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද? උන්වහන්සේ නමගේ නම ස්වයංභූ. ස්වයංභූ කියලා කියන්නේ I am who I am. මමමයි. මට කලින් කෙනෙක් හිටියෙත් නෑ, ඉන්නේ යන්නෙත් නෑ. ඒ නිසා මට නමක් ඕනේ නෑ බං. එච්චරයි. අපි නමකින් හඳුන්වලා දෙන්නේ ගොඩක් අය ඉන්නේ නේද? අර මෙයා පැටලෙන්නේ නැති වෙන්න. නමුත් දෙවියන් වහන්සේ පැටලෙන්න කෙනෙක් නෑ. උන්වහන්සේ මම කියන දෙවියන් වහන්සේ. හalleluya. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අල්ලගන්න එනවා ගෙස්සෙමන මාළු වෙනට ලොකු හේවා කණ්ඩායමක්. ඇවිල්ලා දැන් උන් රැක පන්දන් අල්ලගෙන ආනවා. එයි කවුද මම උඹලගේ යේසුස් කියන්නේ කියලා. ඊට පස්සේ ආයෙත් අහනවා කවුද මම උඹලගේ යේසුස් කියන්නේ කියලා. යේසුස් වහන්සේ ඒ ගෙස්සෙමන මාළු වෙන ඉඳලා ඇවිල්ලා ඉස්සරහ ඉඳගෙන කියනවා මම තමයි. උඹලා හොයන යේසුස් කියලා. හalleluya. ඒ මම අපේ යේසුස් වහන්සේ පස්සදොරෙන් පැනලා දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ඉදිරියට කියනවා වෙන කාටවත් අත යන කලින් උඹලා සොයන යේසුස් මමයි කියනවා. ඒ මම කියන නම ඇහිච්ච ගමන් දේ වචනේ කියන ආවෝ හේවා කණ්ඩායම ඒ සේනාව පිටිපස්සට ගිහලා විසිකලා වැටුණලු. හalleluya. ඒ නමේ තිබෙන සර්ව බලධාරීත්වය. හalleluya. එකදෙයි උන්වහන්සේ මම කියලා විතරයි කිව්වේ. ඒ නම ඉදිරිය විසිකලා වෙලා ගිහලා වැටුණලු. ආයේ ගිහලා ඒ විශ්වාස කියනවා නුඹ නාස්ස වෙන තැනත්තා මමයි කියලා. ඊට පස්සේ තමයි උන්ට නැගිටින්න පුළුවන් කාර්කම ලැබුණේ. හalleluya. ඒ දෙවියන් වහන්සේ කියනවා උඹ මට යාචනා කරපන්. මට යාචනා කරපන්. මම ඒ දෙවියන් වහන්සේ සර්ව බලධාරී සර්ව පරාක්‍රම ස්වයංභූ නැමැති දෙවියන් වහන්සේ මමයි කියලා උන්වහන්සේ කියනවා. හalleluya. කියන්නේ උඹ මට යාචනා කරපන්. ඒ විට මම නුඹට උත්තර දී. මම උඹට උත්තර දී. නුඹ නොදන්න. ඔබ දන්නේ නැති මහත් වූ අමාරු දේ. ඔබ දන්නේ නැති ඔබට මහත්ව තියෙන ඔබට අමාරුව තියෙන මේ ලෝකේ කාටවත් කරන්න බැරි දේ නුඹට පෙන්වන්නේ. නුඹට පෙන්වන්නේ මේ. ඔතනම පොඩක් කියමු. මොනවද අපිට කරලා දෙනවා කියන්නේ? ඔබට කරන්නත් බැරි, ඔබට අමාරු, ඔබට මහත් වෙලා තියෙන දේ මම ඔබට කරලා දෙනවා. ඒක කාටවත් කරන්න බැරි නිසා. හැබැයි ඔබ දෙයක් කරන්න ඕනේ. ඔබ මොනවද කරන්න ඕනේ? නෑ ඒ ස්වාමීන් තාම හම්බුන්නේ නැත්තේ. පාස්තුලින් කතා කරන්නේ මට. ඇයි හම්බුන්නේ නැත්තේ? පාස්වල අනාගත වාක්‍යකුත් කියලා තියෙනවනේ. ඇයි තාම දන්නේ ආවේ නැත්තේ නේ ආශිර්වාදේ? ඔබගේ කාර්ය කරන්නේ නැතුව දෙවියන් වහන්සේ එවලකම් බලාගෙන ඉන්නවා. එන්නේ නැහැ පුතේ. එන්නේ නැහැ. උඹට පුළුවන් දේ උඹ කරපන්. උඹට මොකද්ද කරන්න පුළුවන් දේ? උඹට දනගාලා යාචනා කරන්න බැරිද? ඒ කට නැද්ද? අනිත් ඔක්කොම දෙනවා කට මේ බලියක් වගේ. ඕන දේ ඕන නැති දේ, දන්න දේ නොදන්න දේ දන්නාසේ කතා කිරීම. නහදන මුත්ත වගේ ඔක්කොමලා. දේශපාලනය කරන්න හරියන ඔක්කොම දන්නවා දේශපාලනය කරන්න. දේශපාලන විද්‍යාව කරන ඊට එහා ගියා ඉන්නේ කට්ටියම. හැබැයි තමන් දන්න දේ දෙවියන් වහන්සේ යාචනා කරන්න මනුෂ්‍යයන්ට
බෑ. හැබැයි ආශිර්වාදේ බුද්ධි පිටින් කුට්ටි පිටින් ඕනේ කාණක් කරන්න බැරි දේ. කාණක් කරන්න බැරි දේවල් දෙවියන් වහන්සේ අපේ ජීවිතේ කරලා පොතේ. හalleluya. රජයන් සලවන්න උන්වහන්සේට පුළුවන්. 21 ප්‍රශ්නය. උන්වහන්සේට පුළුවන් ඒ ස්ථානෙම මාරු කරලා දාන්න. සම්පූර්ණ නිලධාරීන් මාරු කරලා අපට ඕන කරන නිලධාරීන් පත් කරන්න උන්වහන්සේට පුළුවන්කම තියෙනවා. වීසා ඇතුව නැතුව උන්වහන්සේට ගේන්න පුළුවන්කම තියෙනවා. ඔබ විශ්වාස කරනවද? පාස්ටර් රයින්හඩ් බෝකි කියන දේවදාසයාට ඕන වුණා ගිහිල්ලා දේශනා කරන්න නයිජීරියාවේ. ඔව් ප්‍රබල දේවදාසයෙක්. මේ දේවදාසයාට නයිජීරියාව කියන්නේ මුස්ලිම් රටක්. ඔන්තුවා එන්න දෙන්න බෑ. රයින්හඩ් බෝකිට අපේ රටට අඩිය තිබ්බොත් බලාගෙනයි කියලා. අවුරුදු ගානක් ඔවුන් සුභානන්දේ දේශනා කරන්න යන්න දුන්නේ නෑලු. රට වහලා තිබුණලු බ්ලැක් ලිස්ට් කරලා තිබුණයි කියනවා. ඔයවලු ස්වාමීනි මොකද කරන්නේ දැන්? නයිජීරියාවේ යවුන් මට එන්න එපා කියනවා. මාව බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. යේසුස් වහන්සේ ගෝල බයි නයිජීරියා දිහා බලන් තව රටවල් තියෙනවා. එන්න පණයන්. හා ස්වාමීනි මං යන්නම් කියලා එයා දේශනා කරන්න ගිහලා දවසක හෝටලයකට ඉන්නකොට ඒ හෝටලේ හිටිය ආවලු නයිජීරියාවේ හිටපු ආරක්ෂක ඇමති හිටපු ඇවිල්ලාකලු රෙවරන්ඩ් බොන්කේ ඔබ මේ හෝටලේ ඉන්න බව මට ආරංචි වුණා. ඒකයි මම ඔබව හම්බෙන්න ආවේ. ඊළඟ පාර ඉලෙක්ෂන් එකට මම සහභාගී වෙන්න ඉන්නවා. ඔබ මට ආශිර්වාද කරන්න කියලා. ඔහු එක පාරම පැනලා ගිහිල්ලා ඔබට යාචනා කරලා තාමෝමනාවෙන් ස්වාමීනි මම යාචනා කරනවා ජනරල් ඔබ සංයව ඔබ වහන්සේ ඊළඟ ඉලෙක්ෂන් එකේ ජනාධිපති කරන්න. let ඔබ සංයව win let බෝකේ in කිව්වලු. හalleluya. ඔබ සංයව දිනන්න ඕනේ මම ඇතුළට යන්න ඕනේ කියලා. ඔව් කියනවා යාචනා කරලා එදා ඉඳලා හැමදාම ඊළඟ ඉලෙක්ෂන් එක ගැන ඔහු යාචනා කරාලු. ඊළඟ ඉලෙක්ෂන් වාරය ආවට පස්සේ මේ ප්‍රවෘත්ති වලින් උඩ ආරංචි වෙනවලු මේ ජෙනරල් ඔබ සංජෝ දැන් අන්න නයිජීරියාවේ ජනාධිපති කියලා. හalleluya. ඔව් කියනවා මම උඩ ප්‍රඥා මම නැටුවා. දෙවියන් වහන්සේ ප්‍රශංසා කළා දුවගෙන ගිහලා ෆෝන් එක කරන් රින් කරාලු අර මිනිස්සයාගේ නම්බර් එක අරගෙන ජෙනරල් ඔබ සංජෝ ඔයා මට do you remember me? I'm Reverend Bonke කියලා. එයා කිව්වා yes Reverend Bonke remember you. The flight is on the way කියලා. hallelujah. ජෙට් එකක් කියලා. hallelujah. වීසා නෙමෙයි. ඒ ඉඳලා ස්පෙෂල් ජෙට් එකක් ගෙනලා මෙයාව පිකප් කරලා රෙඩ් කාපට් එකෙන් අරන් ගිහිල්ලා ඒ රට පුරාම සුභාරංචි ප්‍රකාශ කළා. බිලියන ගණනාවක් මිනිස්සු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගෙනාවා. hallelujah. දෙවියන් වහන්සේගේ බලය අnder estimate කරන්න යන්න එපා. උන්වහන්සේගේ බලය මෙච්චරයි අච්චරයි සීනි බෝල ඉන්නනවා වගේ දෙවියන් වහන්සේ දෙන්න එපා. ඔබ විශ්වාසයෙන් උන්වහන්සේගේ පාව වල ඉන්න. ඔබ ඉල්ලන දේ දෙවියන් වහන්සේ අපට කරන්න බැරි දේ මම විශ්වාස කරා. මම ලංකාවේ ඉඳලා ඇවිල්ලා ඉස්සෙල්ලා ලෙබනන් වලට ඇවිල්ලා ලෙබනන් ඉඳලා අවුරුදු රටවල් ගණනාවකට වීසා නැතුව ගියා. මම මේ එක යාත්‍රා ඉන්නේ පියාණනි ඔබට පුළුවන් නම් රෙවරන්ඩ් බෝකෝ කියන නේ මාම ගෙනියන්න බැරි මාවත් ගෙනියන්න පුළුවන් ඔබට. මම ලෙබනන් ඉඳලා සිරියාවට ආවා වීසා නැහැ. සිරියාවේ ඉඳලා තුර්කියට ආවා වීසා නැහැ. තුර්කියේ ඉඳලා ග්‍රීසියට ආවා වීසා නැහැ. ග්‍රීසියේ ඉඳලා ප්‍රංශයට ආවා වීසා නැහැ. ඒ වුණාට දෙවියන් වහන්සේ ගෙනාවා. hallelujah. ඒ අවුරුදු 20 ගණනක් තුල කිසි කෙනෙකුට මාව නතර කරන්න කිසි පොලිසියක් මාව නතර කරන්නේ නැහැ. කිසි මිනිසෙක් මට ප්‍රශ්න දාලා නැහැ. hallelujah. ඇයි මම දෙවියන් වහන්සේගේ ලේ බලකුණු තුල ගමන් කරන මිනිස්සෙක්. උන්වහන්සේගේ රැකවරණය මගේ ජීවිතේ තියෙන නිසා මම දන්නවා මගේ සේවය මගේ කාර්ය මගේ වැඩේ දෙවියන් වහන්සේ මාව ගෙනාපු දේ ඉවර කරනකම් කිසි කෙනෙකුට මගේ ජීවිතේ ගන්න අයිතියක් නැහැ. ගන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. මගේ සේවා කාලය උන්වහන්සේ දීපු වැඩේ මම ඉවර කළාට පස්සේ උන්වහන්සේ ගනී මාව. එතකන් කිසි කෙනෙකුට මාව අල්ලන්න බෑ කියලා මම දන්නවා. දෙවියන් වහන්සේ මට කිව්ව මගේ දෙමුවක් මගේ කොපුවේ දෙමුවක් කඩුව. හalleluya. මම ඒ නිසා දෙවියන් වහන්සේගේ දේශනා කරන්න කොයි වෙලාවෙත් බය වෙන්නේ නැහැ. අපි ඉක්මනට ඉවර කරමු. පිලිප්පි 4:19 වෙනවාස් කියන උන්වහන්සේ තුළ ඔබලගේ සියලු සිකකම් සම්පූර්ණ වෙලා නැද්ද? ඒ වගේම ඔබ මට ආශිර්වාද කරපන්න. නුඹගේ නුඹ නොදන්න මහතු අමාරු දේ මම ඔබට කරපෙන්නන්නේ. පුතා හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ ඔබ යාචනා කරන කාලේ ඔබට බැරි අමාරු මහත් දේ දෙවියන් වහන්සේ කරන් යනවා. හalleluya. ඒක තමයි අද පොරොන්දුවේ වචන ඒක තමයි දෙවියන් කතා කරන දේ මමයි කරන්නේ ඔබ යාචනා කරපන්. ඔබේ වැඩේ ඔබ කරන්න ඔබට බැරි දේ දෙවියන් වහන්සේ ඔබට කරන් යනවා. හalleluya. යාචනා වරගෙන වැරදි තාත්තලකට යන්න එපා. පොල් අරන් ගිහිල්ලා ඒසුවා කියලා ගහලා මට දීපන් කිව්වට හරියන්නේ නැහැ. වැරදි තාත්තල ළඟට ගිහලා පොල් දීලා මල් දීලා වට්ටි දීලා පළතුරු දීලා ගෝලි කුට්ටු ආනමාලේ අඹුල් කේසෙල් ගස් ලැබු අඹ
දීලා දෙයනේ දීපන් කිව්වම පූසාරිය හොදට කාලා තර වෙලා කඩි වෙලා උඹලා ඉන්නවට වැඩිය බංගස්ථාන වෙලා යනවා. ඒ තියෙන ඔක්කොම ගිහිල්ලා අරුන්ට දීලා දෙවියන් වහන්සේට මල් ඕනෙත් නෑ, තෙල් ඕනෙත් නෑ, අපරගේ පළතුරු වට්ටිය ඕනෙත් නෑ. ඕන් වහන්සේලා කැඩුනව, බිදුනව සිත් ඇත්තෙනි, වෙහස වෙන්නව, බර උසුලන්නව සියල්ලනි මා ළඟට වරෙල්ලා. මම උඹලාට සහනය දෙන්නේ මේ. හලෙලූයා. ඒ නිසා උන් වහන්සේලා මල් තෙල් මල් පොල් අරගෙන යන්න එපා. උන් වහන්සේ පසුපස උන් වහන්සේගේ හදවතයි. ඒ හදවත නැත්තම් කුඩු වෙලා නම් පොඩි වෙලා නම් ඒක කමක් නැහැ. උන් වහන්සේ හරි ගස්සයි. උන් වහන්සේට කරුණාව බිඳුනව සිත් උන් වහන්සේට ප්‍රසන්නයි. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේ පසුපස වෙනවන ආශිර්වාද ලබන්න යනවා. උන් වහන්සේ කියනවා ඉල්ලා පාලන බලන්න දෙන්න ලැබේ. ශ්‍රා පාලන බලන්න සමවේ තාට්ටු කරපල්ලා නුඹලාට දොර හරිනු ලැබේ. හලෙලූයා. ඒක නැතුව වෙන වෙන තැන් වල ගියොත් අට්ටු කරන්න එපා. 33 කෝටියක් ළඟට ගියොත් අට්ටු කරන්න එපා. ඇරෙන්නේ නැහැ ඔවා. මෙච්චර කාලයක් ලෝකේ ඇරිලා නැහැ. ඇරෙයි හැබැයි වැඩක් නැහැ. විනාශ වෙන ආශිර්වාදයක් තමයි තිබෙන්නේ. ඒ නිසා මගේ ආදර දුවේ පුතේ අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ තුල ජීවත් වෙන්න ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරගෙන අවසාන වශයෙන් ක්‍රියා 4 වෙනි පරිච්ඡේදය 1 කියවන්න පුතා. ඊට පස්සේ මම ඉවර කරන්න යනවා. ඔව්. හතර එක කියවන්නේ. ඔවුන් සෙනඟට කතා කරද්දී පූජකයෝද දේව මාලිගාවේ නෑ සමාවෙන් 12 13 14 කියනවා. වෙන කිසිවෙකු තුල ගැළවීම නැත්තේ. මග්නිසාද අපේ ගැළවීමට අවශ්‍ය වූ ක්‍රියා පළවෙනි පරිච්ඡේදෙදි කියවන්නේ. එකේ එකල ඔව්හු යෙරුසලමට සමීප වූ සබත් දවසක ගමන් හිමින් කියමුද අපි ඒක ඔබගේ අතුලාන්තයේ අද කාවදින්න සලස්සන්න ඕනේ. එකල කියන්නේ ඒ කාලයේදී ඔව්හු කියන්නේ කවුද? ඒවකට මේ පදේ සඳහන් වෙන්නා වූ මිනිස්සුયો. එහෙනම් මේ අද කතා කරන්නේ කවුරු ගැනද? එදා හිටපු මිනිස්සු ගැනද මම මේ කතා කරන්නේ? අද කතා කරන්නේ වර්තමානයේ මෙතන ඉන්නව මේක කනට ඇහෙනව හැම කෙනෙකුටමයි. ඒකල ඔහු එහෙනම් මේකල මොහු කියවන්න. මේකල මොහු යෙරුසලමට සමීප වූ සබත් දවසක ගමන් දුර වූ ඔලිව නම් ලක් කන්දේ සිට යෙරුසලමට හැරී ගියෝය. මෙතන තමයි වැදගත් වෙන්නේ. එකල ඔවුන් ඔලිව නම් ලක් කන්දේ සිට යෙරුසලමට හැරී ගියෝය. කොහෙන්ද? කොහෙන්ද යන්නේ ගියේ? යෙරුසලමට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ සෙනඟට කිව්වා උන්වහන්සේ පෙන්තකොස්ත දවසේ අපි ආයෙනා දේශනාවේ මුලට පෙන්තකොස්ත දවස් ගැන තමයි ඔබට මම කතා කරමින් සිටින්නේ. හරිද? නැවත මොනවද කරන්නේ? මොවුන් යේසුස් වහන්සේ ස්වර්ගස්ත වුණාට පස්සේ පෙන්තකොස්ත දවසේ එන්න කලින් යේසුස් වහන්සේ කියනවා නුඹලා යෙරුසලමේ රැඳී සිටපල්ලා. යෙරුසලමෙන් අහකුව නොයන්ලා. හැමෝම කියන්න බලන්න. යෙරුසලමේ රැඳී සිටපල්ලා. යෙරුසලමෙන් අහකුව නොයන්ලා. ආයි කියමු. හොඳට ඇතුළට එන්න ඕනේ. ඊට පස්සේ මම කාරණේට යන්නේ. පොයින්ට් එකට කියන්නේ. කියන්නේ. යෙරුසලමේ රැඳී සිටපල්ලා. යෙරුසලමෙන් අහකුව නොයන්ලා. යන්න එපා. කොහොමද යෙරුසලම ආද? සබහ. කොහෙද යන්න එපා කියලා දිනුන වහන්සේ? යන්න එපා. යෙරුසලමේ හිටපල්ලා. අද සල්ලි ගොඩාක් වියදම් කරගෙන අපි යෙරුසලම බලන්න කියන කමක් නැහැ. අපි කියන්නේ ඉන්නේ යෙරුසලම අපි යන්න ඕනේ නැහැ. නේද? අපි යනවා. ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේ වර්තමාන යෙරුසලම ඔබගේ මගේ සභාවයි. හලෙලූයා. යෙරුසලමෙන් යන්න එපා. මොනවද කිව්වේ? යන්න එපා යෙරුසලමෙන්. යෙරුසලමේ හිටපල්ලා. ඇයි මේ තමයි ඔබ යෙරුසලම, මේ තමයි ඔබ ගැනීම ලැබු සභාව, මේ තමයි ඔබ ආශිර්වාද ලැබු සභාව, මේ තමයි ඔබ ශුද්ධාත්මයන් වහන්සේ ලබාපු සභාව, මේ සභාව තමයි ඔබ ගොඩනගුණා සභාව, මේ තමයි ඔබේ යෙරුසලම. මේ යෙරුසලමෙන් යන්න එපා. මම නෙමෙයි කියන්නේ. අනේ මන් නෙමෙයි. අනේ යන්න කැමති කෙනෙක් යන්න පුළුවන්. නමුත් මම නෙමෙයි කියන්නේ. ඊට පස්සේ සිස්ටර් ඔක්කොම අල්ල ගන්න හදන නෑ මට ඒක කිසිම ප්‍රශ්නයක් නෑ.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ සුද්ධ ලියවිලා කියනවා යෙරුසලමෙන් යන්න එපා. යෙරුසලමේ රැඳී සිටපල්ලා. ඇයි කියවන්නේ? ඔහු ඇලි තමුන් නැවතී සිටි උඩුමහල නැගුණෝය. ඔව්. ඔහු නම් පේත්‍රස්ද යොහන්ද යාකොබ්ද ඇන්ඩ්‍රුද පිලිප් සමග තෝමස්ද ඔව් මේ කට්ටියම හිටියා කියනවා උඩුමහලේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට මට අනක් දීලා තිබෙනවා. මොකන්ද ඒක අනක්? යෙරුසලමෙන් පිට වෙලා යන්න එපා. යෙරුසලමෙන් හිටපල්ලා. පෙන්තකොස්ත දවසේ පැමිණි කල නුඹලා කෙරේ ශුද්ධාත්මයන් වහන්සේ පැමිණ 2:8 පෙන්තකොස්ත දවසේ පැමිණි කල ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණෙනවා ඇත. නුඹලා බලය ලැබමින් යුදේද සමාරියද ලෝකේ මුළුල්ලේම මාගේ ශාස්ත්‍රිකාරයන් පිරිස යනවා ඇත. හලෙලූයා. ඔබව දෙවියන් වහන්සේ ලෝකේ මුළුල්ලේ ගෙනියන්ට ඉස්සරම යුදේට ඊට පස්සේ සමාරියට ඊට පස්සේ උන්වහන්සේ ලෝකේ මුළුල්ලේ ගෙනියන්ට ප්‍රථමයෙන් උන්වහන්සේ කියනවා මම ගෙනියන්න ලෝකේ පුරා ඔබව. හැබැයි ඉස්සරම ඉන්න ඕනේ යෙරුසලමේ. යෙරුසලමේ ඉඳලා ඔබ ලබන්න දෙයක් තිබෙනවා. තාම මේ සේවය සම්පූර්ණ නැහැ. මාත් එක්ක ඔබ අවුරුදු 3 මාන සේවය කරපුවා ඇත්ත. යේසුස් වහන්සේ නමුත් ඔබට තව ලබන්න දෙයක් තියෙනවා. ඒක තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය. ශුද්ධාත්ම බෞද්ධිස්මය ලබන්න තිබෙනවා. ඊට පස්සේ ගින්නෙන් ඇවිලිලා තමයි ඔබ එළියට යන්නේ. යවන්නේ බයි. හalleluya. මම යවන්න හිටපන් යෙරුසලමට වෙලා යන්න එපා. හැබැයි අපි යෙරුසලමේ ඉඳගෙන කෝවිලට පල්ලියට පන්සලට අරහෙට මෙහෙට කියලා ගියාම විශාල විනාශයන් අපේ ජීවිතේ එනවා. හරියට අර snake and the ladder. අපි පුංචි කාලේ ණයයි අර කැට මොකද මේ පුංචි කැටේකින් ලූඩා. අන්න ඕකට දාලා සෙල්ලම් කරනකොට 99 ඉන්න ලොකු ණයෙක්. ඔක්කොගෙම ඉනි වගේ නැගලා ඉක්මනට ගිහලා ඉන්නවා. දැන් අනේ එක වැටියන් දෙක වැටියන් කියනකොට එක වැටෙනවා. වැටෙනම ආයෙ නායක කඩට ඇවිල්ලා නැට්ට දිගේම ආයෙ එකට එනවා. ආයෙ එකේ ඉඳලා යනකොට වෙන එකෙක් ගිහිල්ලා අතනට. ගේම් ඕවර්. ඒ වගේ අපේ ජීවිතයේ යේසුස් වහන්සේ යෙරුසලමේ හිටපන් කියව ගමන් නායාගේ කඩට ගිහිල්ලා අර කෝවිලේ මේ කෝවිලේ පන්සලේ අරයා මෙයා ළඟට ගිහිල්ලා මොනවද වෙන්නේ අන්තිමට නාය කටෙන් ආයෙ නැට්ට දිගේ ළඟට ආවට පස්සේ ආයෙ අපිට එනකොට ගේම් ඕවර්. ස්වභාව උසවගෙන. ආමේන්. අද අපි ආශිර්වාද ලස්සනක්. ආමේන්. හalleluya. තාම ස්වභාව උසවගෙන නැහැ. කවුරුත් ප්‍රමාද නැහැ. කිසි කෙනෙක් ප්‍රමාද නැහැ. යේසුස් වහන්සේ කියනවා මගේ පැමිණීම ප්‍රමාද වෙන්නේ සියල්ලන් පසුතැවෙන එකට මගේ කැමැත්ත. කවුරුත් විනාශ වෙනවා මම කැමති නැහැ. එනිසා මේ වචන අහලා දුරගෙන ඉන්න කියලා උන්වහන්සේ කියනවා. හalleluya. හාස්කම් වෙනවා දකින්න පුළුවන් පුතේ. බලවත් දේවදාසයව දකින්නට පුළුවන්. නමුත් යේසුස් වහන්සේ කිව්වේ ඔබට යෙරුසලමේ හිටපන්. මම ඔබව බලවත් කරන්න. මම ඔබව ශක්තිමත් කරන්න. මම ඔබව අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට ගෙනියන්න. ඔබ යෙරුසලමේ හිටපන්. හalleluya. අපි යෙරුසලමේ ඉමු. දෙවියන් වහන්සේගේ වචනේ පරිදි අපි යෙරුසලමේ ගියොත් මොනවද දන්නවද වෙන්නේ? ලූක් 10:30 පුතා කියවන්න. ලූක් 10:30 යෙරුසලමේ ගියොත් අපිට යම් නපුරක් සිද්ධ වෙනවා. මම ඔබට උදාහරණයක් පෙන්නන්න යනවාද යෙරුසලමෙන් ගියා වූ මිනිහෙක් ගැන. යෙරුසලමේ ඉන්න කියලා දෙවියන් වහන්සේ කියද්දී එක්තරා මිනිහෙක් යෙරුසලමෙන් පිට වෙලා යනවා. ඒ මිනිහගේ අවසානයේ මොනතරම් දුක්ඛිතද කියලා අපි බලමු. ඇයි අපි යෙරුසලමෙන් යන්න හොඳ නැත්තේ? කියවන්න. යේසුස් වහන්සේ උත්තර දෙමින් කියනසේ එක්තරා මිනිහෙක් යෙරුසලමෙන් යෙරිකෝට යන කල හොඳට අහන්න. යේසුස් වහන්සේ උත්තර දෙමින් කවුද කතා කරන්නේ? උන්වහන්සේ ගෝලයෝ නෙමෙයි. බේරිතවරු නෙමෙයි. අනාගත වක්තෘවරු නෙමෙයි. මේ විවස්ථාවේ කර්තෘවරයාණෝ. හalleluya. සැබෑව එකම ජීවමාන දෙවියන් වහන්සේ මනුෂ්‍ය දේශයෙන් මේ පොළොවට ඇවිත් මනුෂ්‍යයන් තිබුණ ප්‍රේමේ කොතරම් විශාලද කියලා උන්වහන්සේගේ මුඛයෙන් කියනවා එක්තරා මිනිහෙක් පුතේ මම යෙරුසලමේ ඉන්න කිව්වා නේද? නමුත් යෙරුසලමේ ඉන්නේ නැතුව එක්තරා මිනිහෙක් කොයිද ගියේ? යෙරිකෝවට. යෙරුසලමෙන් යෙරිකෝවට යන කල මේකට ඉන්නේ කිව්වේ කොහෙද? යෙරුසලමේ. දැන් මේක යන්නේ කොහෙටද? යෙරිකෝවට. යෙරිකෝවට යන කල සොරුන්ට අසූරිය. සොරුන්ට අසූරිය. මොකටද අසූනේ? සොරුන්ට. මේ කමේ සොරා කවුද? යහන් 10:10 කියනවා. සොරා එන්නේ සොරකම් කරන්නට, මරන්නට, විනාශ කරන්නට.
මංකොල්ල කන්ට පමණයි. කවුද මේ සොරා? සතන්. මූ තමයි සොරා. මූ එන්නේ ඔබේ රත්තරන් වටි ගණන් යන්නද? ගේ දරන් ඉඩ කඩන් ලියා ගන්නද? සල්ලි මනන් ඉල්ලන්නද? ඒ ඔක්කොම දෙනවා මේ සාතන් මේ හොරා දෙනවා ඒවා. රත්තරන් දෝනි සිස්ටර් දෙන්න. ගෙයක් දෝනි දෙන්න. මාළයාද මුද්දද දෙන්න. පවමක දෝනි නෑ මම පව 5ක දෙන්න. හැබැයි ඔබෙන් ගන්නෙ මොනවද? ඔබේ ආත්මේ ශුද්ධකම, ගැලවීම, ධර්මිෂ්ඨකම. ඔබ සතු සියලුම යහපත් ගුණාංග ඔහු සතු කරගෙන ඒ වෙනුවට බේබදුකම, සල්ලාලකම, වෛශ්‍යකම, බොරුව, හොරකම, උඩඟුකම, මාන්නය ඌලක තියෙන ඒවානේ. උඩඟුවේ පියා ඌට වඩා කෙනෙක් නෑ කියලා හිතන්නේ. මේ ඔක්කොම දෙනවා එක. ඔබ සතු දින සියලුම යහපත් දේ නොදැනුවත්ම හරේ හොඳද ඉතින් ඔන්න ඔය හොඳ තියන් ඉඳලා හාල් ගන්නෑ අපිට. සල්ලි හම්බෙනවද? දෙනවා. ඒක තමයි ඒසාවට උනේ. ඒසාවකින් ආනවා යාකෝබ් උඹගේ ශ්‍රේෂ්ඨ පුත්‍ර භාගය මට දෙන්න පුළුවන්ද? උඹගේ කුණුදුරුකම මොන කේම් වලටද මං කුණුදුරුකම ලොකු අය වෙලා ඉඳලා පවුලේ මොකක්ද වුණත් එතේ ඉඳා ගනින් ඕක. අනේ මල්ලි කැඳ ටිකක් දීපන්කෝ. මොනවාද? කැඳ ටිකක් දීපන් මල්ලි. ලොකු අයියකම දෝනි ඉඳලා පාරගන්නේ. මට කැඳ ටිකක් දීපන් බං. අයියකම තියාගෙන කැඳ උඹගෙන් කැඳ ටිකක් ගන්න බෑ නෝ මොකටද ඔය අයියකම? කැඳ කෝප් එකට මුගේ අයියකම වික්කා. ඒ වගේ යක්ෂයා ඔබේ ජීවිතයේ තිබෙනවා. ඔබට මේ ලෝකේ අවශ්‍ය කරන දේවල් මායාව මේ ලෝකේ තිබෙනවා. මායාව ඔබට පෙන්වලා ඒ මායාව තුළ ජීවත් වෙන සඳ ඔබ ළඟ තියෙන සියලුම සතු යහපත් හැම දෙම ඔබ නොදැනවත්ව ඔබගෙන් අරගන්නවා. යෙරුසලමේ ඉඳපුවා මේ කයරිකෝවට ගිහිල්ලා දැන් හොරුන්ට අහු වෙලා ඉන්නවා. අහු වෙලා මොනවද වෙන්නේ? යෙරුසලමේ ඉන්නේ නැතුව යෙරුසලමේ එළියට ගොත් හෙළුවෙන් තමයි යන්න වෙන්නේ. මම නෙවෙයි කියන්නේ වචනේ කියන්නේ. කියවන්න බලන්න. සොරු ඔහුගේ වස්ත්‍ර සාරගෙන සොරු මොනවද කරේ? රේඩි ටික ගලව ගත්තා. ඇඳෝ තුනි ඉල්ලයි. තුනි ඉල්ලේ. රේඩි නෑ. යෙරුසලමෙන් ගියාම රේඩි නෑ. කියන්න. ඔහුට පහර දී මොනවද කරන්නේ? රේඩි කියන්නේ උත් තමයි හොඳට ගහන්න පුළුවන්. හොඳට ගහනකොට ඉස්සර කාලේ අපි දන්න රජ කාලේ ඒ ගලවමද ඒ කමිසේ ගලවන මූට ගහන්න කසෙන්. එතකොට තමයි හොඳට වදින්නේ. හොඳට ගුටි පැට දීලා රෙදි ටිකක් ගලවගෙන කියන්නේ. ඔහු අඩපණ කර ගියෝය. ගහලා අඩපණ කරලා නැගිටින්න බැරුව කෙලින් වෙන්න බැරුව ඔක්කොම අරගෙන රෙදි ටිකක් ගලවගෙන මොනවද කරේ? යන්න ගියාද? අඩපණ කර ගියෝය. අඩපණ කර ගියෝය. කොමකන්ද යෙරිකෝව කියන්නේ මගේ පුතේ දුවේ? පරණ ජීවිතේ. පරණ ජීවිතය අදාළ තමයි අපි යේසුස් වහන්සේ තුළට ආවේ. යෙරුසලම තුළට ආවේ. යෙරිකෝවේ යෙරුසලමට තමයි දැනහසිගෙන පවුර කඩලා. පාපේ නැමැති බිත්තිය ගලවලා දාලා. යේසුස් ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ මිනිස්යා අතර පාපේ නැමැති බිත්තිය ආදාම ඒව කර්ණ කොටගෙන ගොඩ නැගුණා. ඒ නිසා දෙවියන් වහන්සේ මිනිස්යා අතර සම්බන්ධතාවයක් නැති වෙලා ගියා. දෙවියන් වහන්සේ පාපේ නැමැති බිත්තිය කඩලා උන්වහන්සේ වෙත එන්න පුළුවන්කම ඔබට මට ආරම්භ දුන්නා. හලෙලූයා. යේසුස් වහන්සේ කුරුස පූජාවේදී අපි දකිනවා දේව මාලිගාවේ තිරය දෙකට මැදින් ඉරුනේ කියලා කියනවා. අතිශුද්ධ ස්ථානය සුද්ධ ස්ථානය අතර තිබුණේ තිරයක්. අතිශුද්ධ ස්ථානයේ යන්න පුළුවන් උත්තම පූජකයාට අවුරුද්දට එකම එක සැරයයි. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය වෙලාවේ විශේෂ සුවිශේෂ දෙයක් සිද්ධ වුණා. ඒ සිදුවීම තමයි මෙතෙක් කාල මිනිස්යාට අතිශුද්ධ ස්ථානයට යන්න බැරිකම තිබුණා. ඒ බැරිකම යේසුස් වහන්සේ උත්තම පූජක තනතුර අරගෙන මෙල්කිසෙදෙක්ගේ පිළිවෙතේ හැටියට ගිහිලා පූජා වෙලා ඒ බාධාව නැත්නම් ඒ තිරේ රළ දාලා කිව්වා දැන් උඹලට පුළුවන් මා ළඟට එන්න. හාලෙලූයා. නැත්නම් නෑ. උත්තම පූජකයෝනේ නෑ. සෙන්ස්ලා ඕනේ නෑ. අර මැරිච්ච මුනිදුන් ඕනේ නෑ. මේ මුනිවරයා ඕනේ නෑ. අර අම්මා මේ අම්මා කවුරුත් ඕනේ නෑ. කෙලින්ම පියා ළඟට එන්න පුළුවන්කම තිරේ මැදින් උන්වහන්සේ අපිට එන්න කරුණාව. යෙරිකෝවට යන්න එපා. යේසුස් වහන්සේ කියනවා පරණ ජීවිතයට යන්න එපා මගේ දුවේ පුතේ. අනාත ඔබගේ ජීවිත සෝදිසි කරලා බලන්න.
දෙවියන් වහන්සේ වෝ යෙරුසලමේ තිබ්බට පස්සේ ඔබ යන්න ඇති ගොඩක් අය යෙරිකෝවට. සිතින් ගිහින් ඇති ගොඩක් වෙලාවට. මෙතන ශරීරයේ තිබුණාට ඔබගේ ආත්මය යෙරිකෝවේ ඇති. බොරුව, වංශකම, සල්ලාලකම, දෙවියන් වහන්සේ අකමැති පාප හැම දෙයක්ම ඔබේ කාලය නොකැප කරන්න ඕන දේවල් වලට කැප කරමින් ඔබ යෙරිකෝවේ ඇති. යේසුස් වහන්සේ කියන පුතේ හැරිවෙන්න. ඉන්න යෙරුසලමට වෙලා. මම යවන්නම් ඔබ. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේ වාරි තිබෙන වස්ත්‍ර 7ක් ගැන කතා කරන්න ඒක කතා කරන්න වෙලා නැහැ. අපි ළඟන සතිය වෙලා හමුනොත් බලමු මේ ගැලීම වල මනුෂ්‍යයන් තියෙන වස්ත්‍ර 7ක්. ඒ වස්ත්‍ර 7 නිකම් කියන්නම්. එක ගැලවීමේ වස්ත්‍රය යෙසායා 61:10. ඊට පස්සේ තියෙනවා ධර්මිෂ්ඨකමේ සාලුව මතෙව් 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ 2 3 ප්‍රශංසාවේ වස්ත්‍රය යෙසායා 61:3 4 රන් වස්ත්‍රය ගීතාවලිය 45:13 5 මංගල්‍ය වස්ත්‍රය මතෙව් 22:12 6 මල්කම් කළ වස්ත්‍රය ගීතාවලිය 45:14 7 පවිත්‍ර සීන් වස්ත්‍රය එළිදරව් 19:8 මේ වස්ත්‍ර අපිට නැත්තම් අපිට මනමාලියෙක් වෙන්න බෑ. ස්වර්ගයට යන්න බෑ. ඉතින් දෙවියන් වහන්සේ ඔබට මට ඒ වස්ත්‍ර සම්පූර්ණ කරන්න කාගේ හරි අපේ ඒ ඇඳුම් ගැලවිලා තියෙනවා නම් ලබන සතියේ වෙලා තිබුණොත් අපි බලමු කාලය අරගෙන මේ වස්ත්‍ර අපි ආය ඇඳගන්නේ කොහොමද? ගැලවිලා වැටලා තියෙනවා නම් නැති කරගෙන තියෙනවා නම් අපි කිල්පු කරගෙන තිබෙනවා නම් කොහොමද අපි මේවා ආය අලුත් කරගෙන ඇඳගෙන උන්වහන්සේගේ මනමාලි ලෙස ඉන්නේ කියලා අපි හැමෝම නැගිටිමු. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. එන්න කඳු මුදුන් වල යෙරුසලම කියලා අපි උන්වහන්සේ කියමුද? මම බලා සිටින්නේ මනමාලිසේ. මගේ ආදර දුවේ පුතේ හැම කෙනෙක්ම ඇස් වහගන්න. ඔබව දෙවියන් වහන්සේගේ මනාලියේ හැටියට දකින්න උත්සාහ කරන්න මේ වෙලාවේ. කාන්තා පුරුෂ සියල්ලම ස්වර්ග රාජ්‍යයේ ගැහැණු පිරිමි කියලා නෑ. අපි හැමෝම ආත්ම විතරයි. පොළවේ විතරයි අපි කාන්තාව පුරුෂයෝ හැටියට ජීවත් වෙන්නේ. ඔබව මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ මනමාලි හැටියට දකින්න ලස්සන මනමාලියක් ලස්සන පවිත්‍ර සිහින් වස්ත්‍ර ඇඳගත්තා වූ පිරිසිදු රණින් වහන්සේ දෙසිටගෙන ඉන්නව සුද්ධ වූ කන්‍යාවක් ලෙස දෙවියන් වහන්සේ නැවති යේසුස් වහන්සේ නැවති මනාලය ඔබ වෙතට එන ඔබ විවාහ ගිවිසගෙන ඔබ වනාකුල් අතර අරගෙන යන්න එනවා මගේ ආදර දුවේ පුතේ. ඒ දර්ශනය ඔබේ ඇස්සිදියේ මවාගෙන මේ ගීතිකාවට සවන් දෙමින් ස්වාමින් වහන්සේ කියපු පියාණනි මගේ එකම ආශාව බලාපොරොත්තුව ඔබ වහන්සේ සමග යන්නයි. එන්න කඳු මුදුනේ යේෂුවා කියලා පිළිගන්න. Yeshua
Oh, Yerusalem again now, Devian Bahas. Abhi Manamani Magi Devian Bahas, Yerusalem Mexican, Athena Magi Piani. Bahas is high unto Bam Magi Devian Bahas. Andra Magi Chiumana Devian Bahas. Abapardana Yerusalem Matur. Abenatu ready to Magi Devian Bahas. Abhi Manamani is ready. Magiano to it. Mevena Nubala, it is Sabahan Nubala, Yerusalem Vitimelo. A son in the ready cinema of family made a clue. Oh, they are Bahasa Yaksha Pianani. Of Bahasi Darwan, Yerusalem, Tamanamaki, Yerusalem, Anime, Wakiani, a very color. Of Bahasi Kandi Mudun, Yerusalem, a color. A Manavali of my Ananas Swami. Sudana Mumaki, Devian Bahasa. Tamaki Basra Soda Gatau. Darmish Salupini and the Gatau Magi Pianani. Of Bahasi Manavali said, Bahasa Mari Anata, Bahasa Karakaramiki. Again, the Chiumara Devian Bahasa. About the Sudikarano Maranatha Jiva Trinisa. Oh, Maranatha, of equaling Maranatha, yes, to equaling family in the Java. Maranatha, family, and another yes, to the Kila. Over the Sabah, Baramino, Piani. Yes, we are those that made Sabagino. Simon Kinik Mango with a bar and Kurana. Yes, we never told me now, Yerusalem and get out with his house to the Kurana. Oh, he's starting to get out with his house to the Kurana. Oh, the Hara with his house to the Kurana. Oh, the Premi Shana with his house to the Kurana. Oh, the Premi Kurana, not the Hari and the Devian Vash of his house to the Kurana. Adram again, David Piani. Mongi, Father, and Sira Karamana, Maya, Piri the Manusio, Devian Vash looking Vedana with the Manusio. Of the one say Messiah, Genevin Piani, of the one say to the Swaki Dapayanata, of the Sira Karanaki Lilanoa, Jesus Christ once again, Amen. Amen. Avidensil the Nabadato Soma Sana Shiva, the Devian Vahasimila Bagam, Hallelujah. Swaki Vedasit Nabadabose, Prenakana, the Chiumana Devian Vahasi, Adat Magi Piani, Mate the Hadi, the Haname Paradi. एक देने को तुंदने में पड़े एक हमारे कार ने स्टील में वाले पियानो ने और वहाँ सोन मैंने इन्हों खेला किया ये सुने दावसी आप यो वहाँ से बेस्ताने अब माध्य इन्हों आप दाकिन्हों पियानो दिविश्वास के ना पिया दहाना आदावसी उनके आशीर्वाद देते और उनके दारुआन तो वहाँ से दास कर मैंने खेला यीशु वहाँ से के नाम पियानो वहाँ से कारनावद तुझो यीशु क्रिस्टस वहाँ से प्रेमी शदाब में वहाँ से सहाबाई का मतलब मागर पेटी में ओबे समझे अप समझे भावतीन सेफ यान सातुरिन समाधान को जीवात्वेन जेसु अभिजाबरे जेस बेटा